ගිය සතියේ අපි කතා කළා මෙන්න මේ අපලගෙන දෙන අසුබ නිමිති ඇත්තේ යයිද අවතාර අඩිකෝඩ වලින් පිරුණේ යයිද ප්‍රසිද්ධව ගිය මේ ගෙයි වාසයට ඒමට තරම් සැහැසි වූ කිසිවෙක් ගමේ නොවූහ කියන තැනට වෙනකන් අපි කතා කළා. ඒ කියන්නේ ආරච්චිගේ ගෙය අතහැරලා ආරච්චි මායියා එහෙම නැත්නම් ආරච්චිගේ බිරිඳ නැන්චෝහාමි ඒ ගෙය අතහැරලා යනවා. එතකොට එම ගෙදරට මොකද්ද සිදු වුනේ? එතකොට ඒ බව මේ කතුවරයා බොහෝම සියුම් ලෙස අපට ඉදිරිපත් කරනවා මේ බබෙහාමි ආරච්චිරාලගේ නිවස කොහොමද ක්‍රමක්‍රමයෙන් කඩා වැටිලා අවසානයේදී මහා වනබැද්දට මහා වනයේට යට වුණු ආකාරය. එතකොට මෙතනදී එක පුද්ගලයෙකුගේ නිවසක් කැලයට යට වෙලා කැලෑ වැදුණු බව නෙමෙයි මෙතනින් කියවෙන්නේ එක්තරා විදිහකින් මේක හරහා පැහැදිලිවම මේ කතුවරයා ලෙනාඩ් වුල්ෆ් ඉස්මතු කරනවා දැන් ගමේ ආරච්චිරාලගේ නිවස මෙබඳු තත්වයකට පත් වුණා නම් එතකොට අනිත් මිනිසුන්ගේ ගෙවල් ගැන කුමන කතාද? ඒ වගේම අනිත් දේ තමයි ගමේ ආරච්චිරාලගේ නිවස කැලෑවට යට වෙලා කැලෑව ඒ ගමේ ආරච්චිරාලගේ නිවස යට කරගෙන කැලෑව වර්ධනය වීම එක්තරා ආකාරයකින් මේ බැද්දේ ගම මේ කැලෑවට යටවීම ඉක්මන් කරන්නට හේතුවක් වුණු බව. එතකොට එක්තරා විදිහකින් මේ ආරච්චිරාලගේ ගෙය කැලයට යටවීම සංකේතයක්. මොකද බැද්දේ ගම ක්‍රමිකව වනාන්තරයට නතු වීම එක්තරා විදිහක සංකේතාත්මකව ඉදිරිපත් කිරීමක්. අනිත් දේ තමයි මම එදත් සමහරක් වෙලාවට ඔබට කියන්නට ඇති බබෙහාමි ආරච්චිරාලගේ නිවස මේ බැද්දේ ගමේ ආරච්චිරාලගේ නිවස පිහිටලා තිබුණේ ගම මැද. ගම මැද. එතකොට ගම මැද පිහිටි බබෙහාමි ආරච්චිරාලගේ නිවස කැලෑවට යට වෙලා කැලෑව වර්ධනය වුණා කියලා කියන්නේ ගම මැදින් කැලෑව වර්ධනය වෙනවා. එතකොට එහෙම වෙනවා කියලා කියන්නේ එක්තරා විදිහකින් මේ බැද්දේ ගම කැලෑවට යටවීම වළක්වා ගන්නට බැහැ කියන දේ. මොකද ඊට පෙර මේකේ කතාව ඉදිරියට කියනවා ඊට පෙර කැලෑවට යට වුණේ ගමේ ඈත කෙළවරේ එහෙම නැත්නම් ගමේ සමහරක් වෙලාවට කැලෑ සීමාවේ තිබුණු ගෙවල් තමයි කැලෑවට යට වුණේ. නමුත් මෙතන තියෙන විශේෂත්වය තමයි කැලෑවට නතු වුණේ ගම මැද පිහිටි බබෙහාමි ආරච්චිරාලගේ නිවස. දැන් ගමේ ඉන්න ප්‍රධාන පුද්ගලයා ඒ ගමේ ආරච්චිරාල. ඒතර ගමේ සිටින ප්‍රධාන පුද්ගලයාව මරා දැමීම කියලා කියන්නේ එක්තරා විදිහකින් ඒ ගමේ මූලස්ථානයට පහර දීමක් හා සමානයි. එතකොට ගමේ ඉන්න ප්‍රධාන පුද්ගලයාව මරා දානවා සිලිඳු විසින්. ඒ වගේම ප්‍රනාන්දු මුදලාලිවත් මරා දානවා. ඒ වගේම ඊට පස්සේ ඒ ආරච්චිරාලගේ බිරිඳ නැන්චෝහාමි ඒගේ අතහැරලා යනවා. එතකොට මේ ගම බැද්දට යටවීම එක්තරා ආකාරයකින් ඉක්මන් වුණා මේ කියන කරුණු කාරණා නිසා. එතකොට මෙතන පැහැදිලි කරන්නේ ඔන්න අපි දැන් අද දවසේ වැඩ කටයුතු පටන් ගමු 46 වෙනි පිටුව. මෙතක් ඉඳන් තමයි අපිට ඉදිරියට කතා කරගෙන යන්න තියෙන්නේ. බලන්න මෙතන කියනවා මේ ගෙය වනයේට විරුද්ධව දිග සටනක යෙදී සිටිනසේ පෙනින. දරුවනේ ඔයගොල්ලෝ ඉරිගහ ගන්න මේකට පැන්සලකින් මේක එක්තරා විදිහකින් විශේෂයි මේ වාක්‍යය. තව මේ වගේ වාක්‍ය කීපයක් තියෙනවා ඒවත් අපි ඉරිගහ ගමු. ඒ වගේම අපි එතන ලියාගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි දැන් මේ ගෙය වනයේට විරුද්ධව දිග සටනක යෙදී සිටිනසේ පෙනෙන කියලා කිව්වහම ඕගොල්ලන්ට එක්තරා විදිහකින් දැනෙනවා නේද මේ ගෙදරට නිකන් පණ තියෙන ගතියක්. මේ ප්‍රාණවාචී ස්වභාවයක් තියෙනවා. සප්‍රාණික ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ අජීවී වස්තුවකට සජීවත්වයක් ආරෝපණය වීමක් මෙතන අපිට දක්නට ලැබෙනවා. ඒතර මේක එක්තරා විදිහකින් සාහිත්‍යමය අලංකාරයක්. මේක එක්තරා විදිහක සාහිත්‍යමය අලංකාරයක්. එතකොට මේ මෙතන අපි මේ කියන මේ සාහිත්‍යමය අලංකාරය අපි කියනවා උත්ප්‍රේක්ෂාව කියලා. මොකක් කියලාද අපි කියන්නේ? අපි කියනවා උත්ප්‍රේක්ෂාව කියලා. උත්ප්‍රේක්ෂා අලංකාරය කියලා කියනවා. ලියා ගන්න පැන්සලකින් ඉරි ගහලා පැත්තකින් ලියා ගන්න උත්ප්‍රේක්ෂාව.
උත්ප්‍රේක්ෂාව. එහෙම නැත්නම් උත්ප්‍රේක්ෂා අලංකාරය කියලා අපි කියනවා. උත්ප්‍රේක්ෂාව එහෙම නැත්නම් උත්ප්‍රේක්ෂා අලංකාරය. නේ? ඒක එක්තරා විදියක උත්ප්‍රේක්ෂා අලංකාරයක්. උත්ප්‍රේක්ෂාව කියලා කියනවා නැත්නම් උත්ප්‍රේක්ෂා අලංකාරය. උත්ප්‍රේක්ෂා අලංකාරය. පැහැදිලිද? උත්ප්‍රේක්ෂා අලංකාරය කියලා අපි කියනවා. හරිද? පැහැදිලිව ලියා ගන්න. උත්ප්‍රේක්ෂාව. ඔබට මේ සාහිත්‍යයේ ඉදිරි පාඩම් වලටත් මේක වැදගත් වෙනවා. විශේෂයෙන්ම ගංගාවේ සංගීතයේ පාඩමටත් මේක වැදගත් වෙනවා. උත්ප්‍රේක්ෂාව එහෙම නැත්නම් උත්ප්‍රේක්ෂා අලංකාරය. ඒකත් එක්තරා විදිහක අලංකාරයක්. මොකද්ද මේ උත්ප්‍රේක්ෂා අලංකාරය කියලා කියන්නේ? මේ උත්ප්‍රේක්ෂා අලංකාරය කියලා කියන්නේ යම්කිසි අජීව වස්තුන්ට සජීවත්වයක් ආරෝපණය කිරීමක්. තවත් විදිහකින් කියනවා නම් යම්කිසි ස්වභාවික සංසිද්ධියක් නේ යම්කිසිව ස්වභාවිකව සිදුවන්නා වූ සංසිද්ධියක් කතුවරයාගේ උවමනාවට ඔහු ඒක හසුරුව ගන්නවා. කතුවරයාගේ උවමනාවට ඔහු හසුරුව ගන්නවා සජීවත්වයක් ආරෝපණය කරලා. දැන් මෙතන කියන්නේ මේ කැලෑව වර්ධනය වුණා. නමුත් මේ ගෙය කැලෑවට යට වෙන්නට සැලකිය යුතු යම් කාලයක් ගත වුණා. දැන් මීට පෙර කැලෑ සීමාවේ අතහැර දමන ලද ගම්වැසියන්ගේ නිවෙස් මීටත් වඩා බොහෝම ඉක්මනින් කැලෑවට යට වුණා. මොකද මේ මිනිස්සුන්ගේ ගෙවල් සවිශක්තිමත් නැහැ. මේ මිනිස්සුන්ගේ ගෙවල් සවිශක්තිමත් නැහැ. මේ ආරච්චිරාලයේ තරම්. නමුත් මෙතන මේ ආරච්චිරාලයේ ටිකක් සවිශක්තිමත්ව හදලා තිබුණු නිසා දෝ මේ කැලෑව මේ ගේ යට කරගත්තේ යම් සැලකිය යුතු කාලයකට පස්සේ. ඔන්න ඕක තමයි මෙතන මේ කතුවරයා ලියලා තියෙන්නේ. මේ ගේ වනයේට විරුද්ධව දිග සටනක යෙදී සිටිනසේ පෙනින. නේ? දිග සටනක යෙදුණුසේ පෙනුණා. එතකොට මෙතන මේකට ඉර ගහලා ලියා ගන්න පුළුවන් ඔබට උත්ප්‍රේක්ෂාව කියලා. බලන්න ඊට පස්සේ මුලින්ම වැට අද්දර කුඩා ගස් හා පඳුරු ඝනව වැඩි වැට යට කරගත්තේය. නේ? පළවෙනියම මොකද සිද්ධ වුණේ? අර ආරච්චිරාලගේ නිවසේ වැට ළඟ තිබුණු වැට අද්දර තිබුණු කුඩා ගස් හා පඳුරු මහා විශාලයට වැඩිලා අවසානයේදී වැට යට කරගත්තා කියලා කියනවා. දැන් එතනත් එක්තරා විදිහකින් උත්ප්‍රේක්ෂාව තියෙනවා. මේ සියලු පාඨවල උත්ප්‍රේක්ෂාව තියෙනවා. මේ වැට යට කරගත්තා කියලා කියනවනේ. මුලින්ම වැට අද්දර කියලා කියන්නේ වැට සමීපයේ දෙනද කුඩා ගස් හා පඳුරු ඝනව වැඩි වැට යට කරගත්තා කියලා කියනවා. පැහැදිලිද? එතනත් උත්ප්‍රේක්ෂාව තියෙනවා. නේ? එතනත් උත්ප්‍රේක්ෂාව තියෙනවා. ඊට පස්සේ බලන්න. දෙවනුව අලු පැහැති කොළ හා දම් පැහැති මල් ඇති වරා පඳුරු හා මානා පඳුරුද දිග තියුණු කටු ඇති පතොක් පඳුරුද වැට අද්දරින් රිංගා આવුත් මිදුලටත් ගෙයි බිත්තිවලට හා දොරකඩටත් ලං විය. ඔන්න ඔය ප්‍රකාශයේ උත්ප්‍රේක්ෂාව තියෙනවා. මොකද හේතුව බලන්න කියනවා දෙවනුව ඒ කියන්නේ ඊට පසුව පළවෙනියම වැට සම්පූර්ණයෙන්ම වැවෙන්නට පටන් ගත්තා. වැට ඊට පස්සේ වැට සම්පූර්ණයෙන්ම වැවිලා ඊට පස්සේ අර අලු පැහැති කොළ සහ දම් පාට මල් තියෙන වරා පඳුරු මම හිතනවා ඔබ දරුවන් දැකලා ඇති කියලා. දැකලා නැත්නම් අපි බලමු වරා පඳුරක පොඩි පින්තූරයක් අපි බලමු තව ටිකකින්. අලු පැහැති කොළ හා දම් පැහැති මල් තියෙන වරා පඳුරු, ඒ වගේම මානා පඳුරු කියලා කියන්නේ අර විශාලයට වැඩෙන මේ තනකොළ පඳුරු, මානා පඳුරු, අර මිනිස්සෙකුගේ තරම් උසට වැඩෙන මානා පඳුරු, ඒ වගේම දිග තියුණු කටු ඇති පතොක් පඳුරු. සාමාන්‍යයෙන් ඔය හම්බන්තොට ප්‍රදේශයේ සුලභව ඔය කැලෑ ආශ්‍රිතව දකින්නට ලැබෙනවා පතොක් පඳුරු. වැට අද්දරින් රිංගා આવුත් ගෙයි මිදුලටත් බිත්ති වලට හා දොරකඩටත් ලං විය. රිංගල ඇවිල්ලා. දැන් සතෙකුට වැටකින් රිංගන්න පුළුවන් නේ. අපිටත් සමහරක් වෙලාවට හදිසියක් වුණොත් එහෙම වැටකින් රිංගන්න සිද්ධ වෙනවා. කටුකම්බි ඇනගන්න නැතුව. දැන් නමුත් මේ කියන මේ බබිහාමි ආරච්චිරාලයේ ගෙදර වටේට කටුකම්බි වැටක් නෙමෙයි තිබුණේ, සාමාන්‍ය පැලෙයිනි වැටක් තිබුණේ. එතකොට මේ වැට අද්දරින් රිංගලා ගෙයි මිදුලටයි ඒ වගේම ගෙයි බිත්ති වලට දොරකඩට ලං වුණා කියනවා මේ කියන ගස් වර්ග. මොකද්ද මේ කියන්නේ? එතකොට දැන් මෙතනත් උත්ප්‍රේක්ෂාව තියෙනවානේ. හරියට මේ මෙතන මේ ගස් ටික හරියට අර වැට අද්දරින් රිංගල ඇවිල්ලා ගෙයි මිදුලටයි බිත්ති වලට දොරකඩට
ලං වුණා කියලා අදහසක් නෙමෙයි මෙතන කියවෙන්නේ. එතකොට එතනක් තියෙන උත්ප්‍රේක්ෂාවක්. ඒ කියන්නේ අර අප්‍රාණවාචී ශාක අපි සිංහල භාෂාවට අනුව ශාක අප්‍රාණවාචීසේ සලකනවා. එතකොට නමුත් ඒ වුණාට මෙතන සප්‍රාණික ස්වභාවයක් නේද? එහෙම නැත්නම් සජීවී බවක් මේ ශාක වලට ලබා දීලා තියෙනවා. ඒතර මේ ගස් ටික ඔක්කොම අර වැටාස්සෙන් රිංගල ඇවිල්ලා මේ මිදුලටයි, gedara බිත්ති වලටයි, දොරකඩට ළඟටම මේ ගස් ටික වැවුණා කියලා තමයි කියන්නේ. එතකොට ගස් ටික ආපු බවක් නේ තේරෙන්නේ නේ රිංගා આવුත් නේ පැමිණි බවක් නේ කියන්නේ නේ මිදුලටත් ගෙයි බිත්ති වලට හා දොරකටටත් ලං විය සම්පූර්ණයෙන්ම උත්ප්‍රේක්ෂාව තියෙන. ඒ කියන්නේ මේ කැලෑව මේ ගේ යට කර ගැනීම දක්වන්නේ අර හරියට මේ සියලු ශාක වලට පණ තියෙනවා. ඒ ගස් ඇවිල්ලා මේ ගේ බිත්ති දොරකඩ ළඟට වෙනකම්ම මේ ගස් ටික වැවුනා කියන එකයි කියන්නේ. හරිද? උත්ප්‍රේක්ෂාව තියෙනවා. ඔබ මේ දකින්නේ වරා පඳුරු. සාමාන්‍යයෙන් වරා පඳුරු වල අර ටිකක් නියඟ ස්වභාවයේ වැවෙන. ඒ කියන්නේ මේක නම් ටිකක් තෙත් කලාපීයව වැවුණු වරා පඳුරක හැඩ ස්වභාවයක් තමයි දකින්න ලැබෙන්නේ. නමුත් ටිකක් අර වියලි කලාපීයව ශුෂ්ක කලාපීයව වැවෙන සාමාන්‍යයෙන් වරා පඳුරු වල ටිකක් අර පත්‍ර ඝනකම් ඒ වගේම ටිකක් පත්‍රවල තියෙනවා නිකන් අලු පැහැති ස්වභාවයක් තියෙනවා. එහෙම දෙයක් තියෙනවා. ඒ වගේම දම් පාට මල් පිපෙනවා මේ වරා පඳුරු වල. මේ තියෙන්නේ ඔබ දකින්නේ මේ වරා පඳුරක පින්තූරයක් තමයි ඔබ මේ දකින්නේ. හොඳයි. ඊට පස්සේ අපි නැවත අපේ කතා කරන තැනට යමු එමු. බලන්න මෙතන කියනවා ආරච්චි ගෙදර බිත්ති සදා තිබුණේ ගමේ අනික් ගෙවල බිත්ති වලට වඩා ඝනකමටත් ශක්තියටත්ය. එතකොට ආරච්චි ගෙදර බිත්ති හදලා තිබුණේ ගමේ අනිත් ගෙවල් වල බිත්ති වලට වඩා ශක්තිමත්ව තමයි හදලා තිබුණේ. එහෙම දෙයක් තියෙනවා. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි ආරච්චි රාළගේ නිවස මේ නිරූපණය වෙලා තියෙනවා මේ බැද්දගම චිත්‍රපටේ. ඒ කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ මේ බබිහාමි ආරච්චි රාළගේ නිවස චිත්‍රපටයේ සඳහා දැක්වෙන්නේ මෙන්න මේ විදිහට තමයි චිත්‍රපටයේ නිරූපණය වෙලා තියෙන්නේ. මම හිතනවා ඔබට පේනවා ඇති කියලා. චිත්‍රපටයේ නිරූපණය වෙලා තියෙන. එතකොට මැටි බිත්ති වරිච්චි මැටි බිත්ති නමුත් ඒ වුණාට ඒවා කපරාදු කරලා කොහොමද සිමෙන්ති වලින්ද නෑ මැටි වලින්මයි. හරිනේ කිරි මැටි වලින්ම මැටි වලින්ම මේ බිත්තිය කපරාදු කරලා සුමට කරලා. දැන් සාමාන්‍ය ගැමියන්ගේ කටු මැටි බිත්ති එහෙම මේ සුමට කරලා කපරාදු කරලා නැහැනේ. වරිච්චි බිත්ති සහිතවනේ තියෙන්නේ. එතකොට මෙතන තියෙන මේ මැටි බිත්ති කපරාදු කරලා තියෙන්නේ මැටි කිරි මැටි වලින්ම මැටි වලින්ම. එතකොට කපරාදු කරලා සමහරක් වෙලාවට ඒකේ කිරි මැටි ගානවා. එහෙම නැත්නම් සුදුහුණු සමර ගෑම ඉස්සර සිදු කළා. එතකොට සිංහල උළු හෙවිලි කරපු එකම ගේ ගමේ තිබුණු සිංහල උළු හෙවිලි කරපු එකම ගේ ගමේ ආරච්චි රාළගේ බබිහාමි ආරච්චි රාළගේ නිවස කියලා තමයි කියන්නේ බැද්දගම. එතකොට මේ තියෙන මේ කුඩා ගෙය කුඩා නිවස තමයි බැද්දගමේ තිබුණු හොඳම නිවස. එතකොට ශක්තිමත්ව හදලා තිබිච්ච නිවස. ඒ කියන්නේ සෙසු ගැමියන්ගේ නිවෙස්වල බිත්ති වලට වඩා මේ බිත්ති ඝනකම්. එතකොට ඔන්න ඔය හේතුව නිසා තමයි ටිකක් අර ආරච්චි රාළගේ නිවස කැලයට යටවන්නට යම්කිසි ආකාරයකින් ප්‍රමාදයක් වුණේ. බලන්න ආරච්චි ගෙදර බිත්ති සදා තිබුණේ ගමේ අනෙක් ගෙවල බිත්ති වලට වඩා ඝනකමටත් ශක්තියටත්ය. ඊසාන දිගින් එන තද සුළඟට ගසාගෙන යන්ට පොල්ලතු එහි නොවිය. පොල්ලතු ඒ වහලේ තිබුණේ නැහැ. මොකද හේතුව මේ තියෙන්නේ වහලට උළු සෙවිලි කර තිබුණු හේයිනි. එතකොට වහලට උළු සෙවිලි කරලා තිබිච්ච නිසායි. ඒකට හේතුව මේ සිංහල උළු කියලා කියන්නේ. සිංහල උළු තමයි හෙවිලි කරලා තිබුණේ. ඊසාන දිග සුළඟ හා වැස්සද අවුරුදු දෙකක් තිස්සේ උත්සාහ කොටත් දැන් එතරම් තියෙනවානේ දැන් ඊසාන දිග සුළඟයි වැස්සයි අවුරුදු දෙකක් තිස්සේ උත්සාහ කළා කියලා කියන. දැන් උත්සාහ කළා. එතනක් තියෙනවා යම් කිසි ආකාරයකින් උත්ප්‍රේක්ෂාව. නේ ඊසාන දිග සුළඟ හා වැස්සද අවුරුදු දෙකක් තිස්සේ උත්සාහ කොටත් ගෙයි මැටි බිත්තිවල සවිය මැඩලන්නට සමත් නොවිය. එතකොට ගෙයි මැටි බිත්තිවල ශක්තිමත් භාවය මැඩලන්නට එහෙම නැත්නම් යටපත් කරන්නට හැකියාවක් ලැබුණ නැහැ කියලා කියනවා. මැඩලන්නට හැකි වුණේ නැහැ. දැන් මේ ඊසාන දිග සුළඟ හා වැස්සද අවුරුදු දෙකක් තිස්සේ උත්සාහ කොටත් කියන්නේ අවුරුදු දෙකක් පුරා මේ ගේ ශේෂව පැවතුණා. කැලෑව වැවිලා ශේෂව පැවතුණා. අර බිත්ති
එහෙමම තිබුණා. වහල එහෙමම තිබුණා. හරිද? නමුත් සම්පූර්ණයෙන්ම කැලෑ වැවුණා. ඒ ගෙදර බිත්ති දොරකඩ වෙනකම්ම සම්පූර්ණයෙන්ම ඝන කැලෑව වර්ධනය වුණා. හැබැයි ගේ එහෙමම තිබුණා. අවුරුදු දෙකක් තිස්සේ. දැන් මෙතන මතක තියාගන්න වරදවා තේරුම් ගන්න එපා දරුවනේ මේ අවුරුදු දෙකක් වෙනකම් මේ ආරච්චි රාළගේ නිවස කැලෑවට යට වෙලා මේ නිවස සම්පූර්ණයෙන්ම බිමට සමතලා වෙනකම්ම බැද්දේගමේ අනෙකුත් සිදුවීම් සියල්ල එක තැන නතර වෙලා තිබුණා කියලා. එහෙම වුණේ නැහැ. දැන් අවුරුදු දෙකක් තුනක් තිස්සේ මේ ආරච්චි රාළගේ නිවස සම්පූර්ණයෙන්ම බිමට සමතලා වෙලා කැලෑ වැවෙනකොට ඒ අවුරුදු දෙක තුනට මේ බැද්දේගමේ තව තව දේවල් සිදු වුණා. එහෙම නැතුව මේ ආරච්චි රාළගේ නිවස මේ කැලෑවට යට වෙනකම් බැද්දේගමේ අනෙකුත් සියලු සිදුවීම් එකතැන නතර වෙලා තිබුණේ නැහැ. පැහැදිලිද? නමුත් මෙතන මේ කතුවරයා මේ ආරච්චි රාළගේ නිවස මේ අවුරුදු 3ක් තිස්සේ හරියටම ගත්තොත් අවුරුදු 3ක් තිස්සේ මේ කැලෑවට සහ මුලින්ම යට වෙච්ච හැටි අවුරුදු 3කට පසු සහ මුලින්ම කැලෑවට යට වෙච්ච හැටි මෙතන කියද්දී මේ බැද්දේගමේ තව තව දේවල් සිදු වුණා. සමහර අය ගම අතෑර දාලා ගියා, සමහර අය මැරුණා, ස්වභාවික මරණ. ඒ වගේම පුංචි මැනිකා බබුන්ව හොයාගෙන තංගල්ල හිරගෙදරට ගිහිල්ලා බබුන් එහිදී කලින්ම මැරුණු බව දැනගෙන නැවත බැද්දේගමට ආවා. එතකොට පුංචි රාළ වෙදරාළ මේ කාත් කවුරුත් නැතිව අසරණ වෙලා ඉන්නකොට පුංචි මැනිකා එයාවත් මේ Tamanගේ නිවසට ගෙන්නාගෙන කර්ලිනා හාමිවත් පුංචි රාළ වෙදරාළවත් මේ බලා කියාගත්තා. ඊට පස්සේ පුංචි රාළ වෙදරාළත් මැරුණා, කර්ලිනා හාමිත් මැරුණා. අවසානයේදී පුංචි මැනිකා විතරක් ඉතුරු වෙනවා. එතකොට මෙන්න මේ කියන සියලු සිදුවීම් මේ ආරච්චි රාළගේ නිවස සම්පූර්ණයෙන්ම කැලෑවට යට වෙලා සහ මුලින්ම මේ වනබැද්දට යට වෙනකම්ම ඔය කියන දේවලුත් සිදු වුණා ඔය අතර. පැහැදිලිද? හොඳයි. එතකොට බලන්න මෙතන කියනවා බිත්තිවල තනින් තන මැටි ඇද වැටීමෙන්. ඒ කියන්නේ දැන් අවුරුදු දෙකක් තිස්සේ මේගේ මොනවාද වැස්සට තෙමි කැලෑවට යට වෙලා තිබුණා. එහෙම තිබිලා ඔන්න අවුරුදු දෙකක් විතර පහු වෙනකොට බිත්තිවල තනින් තන මැටි ඇද වැටීමෙන්. ඒ කියන්නේ මැටි පුපුරලා කඩා වැටිලා තැන් වල අර මේ කුහර සිදුරු ඇති වෙලා මැටි ඇද වැටීමෙන් වරිච්චි කෝටු තෙත් සුළඟට අසු වීම නිසා. මොකද වරිච්චි බිත්තිවල සාමාන්‍යයෙන් අර කෝටු ගහලා හරහට පටි කිතුල් පටි එහෙම ගහලා මේ කෝටු මේ ගහලා තමයි සාමාන්‍යයෙන් අර ඒ කොවුල් ගහලා මේ හරහට මේ පටි ගහලා වරිච්චි බිත්තිය ඒ අදාළ ඒ රාමුව සකස් කරගෙන ඒකට තමයි මැටි මේ ගැසීම කරන්නේ, මැටි වැද්දීම කරන්නේ. මැටි ගුලි අර ඇස්සට ඔබලා ඒ බිත්තිය ගොඩනගන්නේ එහෙමනේ වරිච්චි බිත්ති. එතකොට මේ අර දැන් බිත්ති කපරාදු කරලා තිබුණේ මැටියෙන්නේ. එතකොට තැන් වලින් මේ මැටි ඇද වැටිලා අර වරිච්චි කෝටු පේන්න ගත්තා. එතකොට වරිච්චි කෝටු පේන්න ගත්තාම ඒ වරිච්චි කෝටු අර තෙත් හුලඟට අහුවෙලා වැස්සට තෙමිලා නේ ඒ වරිච්චි කෝටු පැලවෙන්න පටන් ගත්තා. වරිච්චි කෝටු පැලවෙන්න ගත්තා. සමහරක් වරිච්චි කෝටු. එතකොට වරිච්චි කෝටු පැලවෙන්න ගත්තාම අර බිත්ති මැද තියෙන වරිච්චි කෝටු පැලවෙන්න ගත්තාම අර බිත්ති පැලිලා බිත්ති කඩා වැටෙන්න පටන් ගත්තා. හරිද? මෙතන බිත්ති වල තනින් තන මැටි ඇද වැටීමෙන් වරිච්චි කෝටු තෙත් සුළඟට අසු වීම නිසා ඉන් මුල් ඇද දලු ලියලා රිකිලිලා වැඩෙන්නට වන. එතකොට කියනවා මේ බිත්ති තනින් තන මැටි ඇද වැටිලා වරිච්චි කෝටු තෙත් සුළඟට අහුවෙච්ච නිසා මුල් ඇදලා දලු දාලා වරිච්චි කෝටු අතුරු කිලි දාලා වැඩෙන්නට පටන් ගත්තා. ඒ වගේම ස්වභාවිකව සාමාන්‍යයෙන් සිදුවෙන දෙයක් නේ අර කුරුල්ලෝ ගෙනල්ලා දාන මේ බීජ වර්ග නේ. සමහර කාලට කුරුල්ලන්ගේ වසුරු හරහා මේ බීජ ව්‍යාප්තියක් සිදු වෙනවනේ. එතකොට ඒ වගේ මේ ආරච්චි රාළගේ නිවසෙත් අර මේ වහලේ තැන් වල මේ එක එක ශාක වර්ග වැවෙන්නට පටන් ගත්තා. එතකොට ඕගලන්ට තේරෙනවා ඇති එක්තරා විදිහකින් මේ නිවස බබේහාමි ආරච්චි රාළගේ නිවස බොහෝම සියුම් ලෙස කැලෑවට ක්‍රමක්‍රමයෙන් කැලෑවට යට වෙච්ච හැටි බොහෝම සියුම් ලෙස ඉදිරිපත් කරනවා. එතකොට ගමේ ආරච්චි රාළගේ නිවස කැලයට යටවීම ඔබට ਵਿਚාරවලදී බැද්දේගම ක්‍රමයෙන් මහා වනයට නතු වෙච්ච හැටි ගැන කියනකොට අන්න මේකත් එක උදාහරණයක් හැටියට ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ බැද්දේගම නම් වූ මේ කැලෑ ගම්මානය ක්‍රමයෙන් වන ප්‍රවාහය තුල සැඟව ගිය හැටි සමහර කලට ਵਿਚාරයක් විදිහට එන්න පුළුවන්. එතකොට බැද්දේගම ගම්වැසියන් ක්‍රමයෙන් අභාවයටපත් වුණු හැටි නේ බැද්දේගම ක්‍රමයෙන් වනගහණයට නතු වුණු හැටි ගැන කියනකොට මේ ගමේ ආරච්චි රාළගේ නිවසත්
කැලයට යටවීම ඔබට එක උදාහරණයක් හැටියට ගන්නට පුළුවන්. පැහැදිලිද? ඒ වගේම තව ਵਿਚාරයකට පුළුවන්. ඒ තමයි අපි ගත්තොත් එimhe කතුවරයා මේ අවස්ථා හා සිදුවීම් පාඨක මනසෙහි මැවෙන ආකාරයට ඉදිරිපත් කරලා තියෙනවා. දැන් අපිට වුණත් මේ මොහොතේ අපිට මැවිලා පේනවනේ මේ සිදුවෙන දේ. අපිට මැවිලා පේනවා. අපි නිවැරදි සීකල්පනාවකින් අපි පාඩමට අවධානය දෙනවා නම් අපිට මැවිලා පේනවා මේ කියන දේවල් ටික මේකේ කඩා වැටෙන විදිහ අපිට මැවිලා පේනවා. ඒ සමහරකට මේ මැවිලා පේන්නේ අපි ලබන අත්දැකීම් සමග. සමහරකට අපේ ප්‍රදේශයේත් ඔය වගේ පාළුවට ගිය ගෙයක් කැලෑ වැවිලා ඒ ගේ කඩා වැටෙන හැටි, අර වහල බිමට පාත් වෙන හැටි, එතකොට ඇතුලෙන් ගස් පැලවෙච්ච හැටි සමහරකට අපිට ඒ අත්දැකීමත් අපිට මතක් වෙනවා මේ වෙලාවේ. සාමාන්‍යයෙන් එහෙමනේ. අපිට එහෙම අපි දැකපු දේකුත් අපිට මතක් වෙනවා. කැලෑ වැවිලා කැලෑවට යට වෙලා බිත්ති මේ ජරාවාස වෙලා නේ. එතකොට වහල බිමට පාත් වෙලා අතහැර දාපු ගෙවල් සමහරක් වෙලාවට අපිට මැවිලා පේනවා නේ. පැහැදිලිද? කවුරුත් පැහැදිලිනේ කවුරුත් එහෙම ඒ ගෙදර පැත්තට පැත්ත පලාතක යන්නේ නැහැ. සමහරක් වෙලාවට කියනවා වල හොල්මනුත් තියෙනවායි කියලා. මිනිසුන් අතර එහෙම තියෙනවානේ. ඒ වගේ මතිමතාන්තර නේ. ඔව් පැහැදිලිනේ. එතකොට මේ තියෙන්නේ කුරුල්ලන් ගෙනවුත් දැමුවා වූද සුළඟින් ගසාගෙන ආවා වූද ඇට නිසා. දැන් අර වරාමලුත් අර පරිණත භාවයට පත් වෙනකොට අර මේ හුළඟට විසිරෙනවනේ. අර නිකන් පා වෙලා යන්නේ නේ. හුළඟට විසිරෙනවා. සුළං මගින් බීජ ව්‍යාප්තියකුත් සිදු වෙනවනේ. එතකොට සුළඟින් ගසාගෙන ආවා වූද ඇට නිසා ගෙයි වහලේ උළු අතර ලොකු කුඩා පඳුරු හැදෙන්නට පටන් ගත්තා. ඒ කියන්නේ වහල පැලවෙන්න පටන් ගත්තා. වහලේ තියෙන අර තැන් වලින් මේ වහලේ පැලවෙන්න පටන් ගත්තා. විවිධ ශාක වර්ග පඳුරු වර්ග හැදෙන්නට පටන් ගත්තා. ලොකු දලුක් පඳුරක් වහල මත වැටි උළු එහා මෙහා කරමින් මුල් ලැබුණේය. නේ ලොකු දලුක් පඳුරක් නේ. මේ තියෙන්නේ දලුක්. මේ කොළ පාටින් ඔබ දකින්නේ. පතොක් ස්වභාවයක් තියෙනවා. මේ තියෙන්නේ. මෙතන වෙනත් ගස් වර්ගත් මෙතන තියෙනවා. නමුත් ඔබට පේනවා ඇති මේ ඒ අතරින් ඔබට හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ දලුක් කියන ශාක වර්ගය. කඳ පළුදු කරාම කිරි වැස්සෙනවා. මේ දලුක් කිරි ගොඩක් වෙලාවට බෙහෙතට ගන්නවා. ආයුර්වේදයේ බෙහෙතට ගන්නවා මේ දලුක් කිරි. ඒ වගේම මේ වැද්දන් විසින් අතීතයේ මේ දලුක් කිරි ලබු කැටවලට පුරෝගෙන මාළුන්ව මත් කරවලා ඒ මාළුන්ව අල්ලා ගැනීමට මේ දලුක් කිරි පාවිච්චි කරලා තියෙනවා. ඔබට මතක ඇති 6 වසරේ කුඩා කල ඉගෙන ගත්ත අර චීචෙන් චුලඟෙන් යමු කිරි නෑනෝ කියලා පාඩමක් වැද්දන් සම්බන්ධ. ඒකෙත් ඔය දලුක් කිරි ගැන කතා වෙනවා. එතකොට දලුක් පඳුරු අර පතොක් වර්ගයටම අයිති. එතකොට ඒ දලුක් පඳුරක් මේ වහල උඩ වැවෙන්න පටන් ගත්තා කියලා කියනවා. පැහැදිලිද? හොඳයි. ඊට පස්සේ බලමු. බිත්ති අතර කැලේ වැඩි ගේ ඔබා ගත්තෙන් බිත්ති බිඳ වැටි වහල බිමට පාත් විය. ඔන්න තවත් උත්ප්‍රේක්ෂාව. බිත්ති අතරින් කැලේ වැඩිලා. අය අර බිත්ති හදලා තිබිච්ච වරිච්චි කෝටු පැලවෙන්න ගත්තාම බිත්ති අතරින් කැලෑව වර්ධනය වුණා. බිත්ති අතරින් කැලෑව වර්ධනය වෙලා හරිද බිත්ති කඩා වැටිලා වහල බිමට පාත් වුණා. දරුවෙන ඉරක් ගහලා ලියා ගන්න උත්ප්‍රේක්ෂාව කියලා. උත්ප්‍රේක්ෂාව කියලා ලියා ගන්න. කුඩා රතු උළුගොඩ තනහා වල් පඳුරු වලින් වසා ගත්තේය. බිත්තිවල වරිච්චි කෝටු විශාල පඳුරු බවට වැඩුණේය. ඔන්න කියනවා නේ. ලොකු ගස්ද මතුවන්න පටන් ගත්තා. ඒ කියන්නේ බිත්ති බිම වැටුණා, බිත්ති කඩා වැටුණා. බිත්ති කඩා වැටිච්ච නිසා වහල බිමට පාත් වුණා. මොකද වහල දරා සිටියේ බිත්තිනේ. එතකොට බිත්ති වල වරිච්චි කෝටු පැලවෙලා බිත්ති කඩා වැටිලා වහල බිමට පාත් වුණා. එතකොට අර තිබුණු රතු උළුගොඩ තන හා වල් පඳුරු වලින් වසා ගත්තා. තනකොළ හා වල් පඳුරු වලින් වසා ගත්තා. බිත්ති වල වරිච්චි කෝටු විශාල පඳුරු බවට වැඩුණේ. තව තවත් වැඩුණා. ඒ කියන්නේ බිත්ති තිබුණද කියලාවත් හිතන්න බැරි මට්ටමට. ලොකු ගස්ද මතුවන්ට පටන් ගති. ඒ කියන්නේ ගේ මැදත් විශාල ගස් මතුවෙන්නට පටන් ගත්තා. තුන්වෙනි වැස්ස අවසානයේදී මුළු වත්තේ ගේට් කැලයේත් වෙනසක් නොපෑය. මෙතන
තේරුණාද? මෙතන දැන් ඕගොල්ලන්ට දරුවනේ මේ ආරච්චිගේ නිවස ක්‍රමයෙන් කැලයට යට වුණු ආකාරය පිළිබඳව ඕගොල්ලන්ට මේ යම්කිසි උපුටා ගැනීමක් ඉදිරිපත් කරන්නට අවශ්‍ය නම් ඔබට මේ සියල්ල ලියන්න බෑනේ. මොකද ආරච්චිගේ නිවස කැලයට යටවීම මෙන්න මේ සීමාවේ ඉඳන්ම තියෙනවා. එතකොට ඕනනම් ඔබට පුළුවන් මෙන්න මේ මුල් හරිය ලියන්න. අර උත්ප්‍රේක්ෂාව දනවන මේ මුල් හරිය ලියන්නත් පුළුවන්. ඒ වගේම මෙන්න මේ හරිය ලියන්නත් පුළුවන්. ඒකේ යම්කිසි සීමිත පේලි කිහිපයක්නේ ඔබට මතක තබා ගන්නත් පුළුවන්. මේ සියලු විස්තරේ කටපාඩම් කරගන්න බෑනේ. ඒ නිසා ඔබට පුළුවන් මෙන්න මේ කියන සීමාව පොඩ්ඩක් මතක තියාගන්න. එතකොට ඒක කෝකටත් ਵਿਚාරයකට ඔබට වටිනවා. පැහැදිලිද? එතකොට මෙතන පැහැදිලිවම කියනවනේ. මේ කොහොමද මේකේ යට වෙලා කැලෑවට ඊට පස්සේ අන්තිමට මේ වත්තයි ගේයි කැලයේ කිසිම වෙනසක් නොපෑය. පෙන්නුවේ නැහැ. නොපෑය කියන්නේ ඒකයි. පෙන්නුවේ නැහැ. ඒ කියන්නේ කැලේ මොකද්ද? වත්ත කොහොමද තිබුණේ? ගේ කොතනද තිබුණේ? කිසි දෙයක් වෙනසක් නැහැ. ඒ කියන්නේ එක සමාන ලෙස කැලෑව තිබුණා කියන එකනේ කියන්නේ. එක සමාන ලෙස කැලෑව වැවිලා තිබුණයි කියලායි කියන්නේ. හරිද? කිසිම වෙනසක් නැතුව. ඒ කියන්නේ කොතනද මේ ආරච්චිරාලගේ ගෙදර මිදුල තිබුණේ කොයි සීමාවෙද? ගේ තිබුණේ කොයි හරියද? කිසි දෙයක් හොයන්න බෑ. එක සමානව කැලෑව තිබුණා කියලා කියනවා. අඩුම තරමේ ආරච්චිරාලගේ ගෙදර බිත්තියක්වත් තිබුණු තැනක්වත් හොයාගන්නට බැරි වුණා කියලායි කියන්නේ. හැබැයි මෙතන තව විශේෂත්වයක් තියෙනවා. තුන්වෙනි වැස්ස. තුන්වෙනි වැස්ස කියන්නේ මොකද්ද? දැන් තෙත් කලාපීයව ගොඩක් වෙලාවට මේ ඉන්න අපි බොහෝ දුරට දැන් අපි ඉන්නේ මීගමුවේනේ. තෙත් කලාපීයව සිටින අපිට නිරන්තරයෙන් වැස්ස තියෙනවා. අපිට කියන්න බෑ මෙහෙමයි කියලා. නමුත් මේ හම්බන්තොට ප්‍රදේශයේ ඔය කියන ප්‍රදේශයේ ඒ අයට ගොඩක් වෙලාවට වැහි කාලේ එන්නේ ඔය නොවැම්බර් ඔක්තෝබර් නොවැම්බර් කියන කාලේ. ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ඔන්න ඔය කියන කාලේ ඒගොල්ලන්ට වැහි කාලේ. ඒ අයට ඒ කාලේ ඉඳන්. එතකොට අවුරුද්දේ සෙසු මාස ගණනාවම නියඟය. අවුරුද්දේ සෙසු මාස ගණනාවම නියඟය. ඒ කියන්නේ අවුරුද්දට එකපාරයි දැනෙන්න වහින්නේ. ගංගා වැව් අමුණු අරවා මේවා සියල්ල උතුරලා යන්න වහින්නේ ඔන්න ඔය කියන ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් කාලේ. ඔන්න ඔය කියන කාලේ. ඊට පස්සේ ටික ටික වැස්ස අඩු වෙලා යනවා. ඒ කියන්නේ හොඳටම වැහි කාලේ එන්නේ අවුරුද්දකටම එකපාරයි. එතකොට තුන්වෙනි වැස්ස කියලා මෙතන අදහස් කරන්නේ අවුරුදු 3කට පස්සේ කියන අදහස. තුන්වෙනි වැස්ස කියලා අදහස් කරන්නේ අවුරුදු 3කට පස්සේ කියන අදහස. පැහැදිලිද? තුන්වෙනි වැස්ස අවසානයේදී මුළු වත්තේත් ගෙයිත් කැලයේත් වෙනසක් නොපෑය. ඊළඟට බලන්න. ආරච්චිගේ ගෙය කැලයට යාම කැලයේ ගම මැදට කඩා පැනීමක් මෙන්වි. ඒකත් උත්ප්‍රේක්ෂාව. බලන්න. දැන් කඩා පනින්න පුළුවන් කාටද? මංකොල්ලකාරයෙකුට, හොරෙකුට, එහෙම නැත්නම් හදිසි මෙහෙයුමක් සිදු කරන යම්කිසි හමුදාවකට ඔන්න කඩා පනින්න පුළුවන් එකවර. එකවර කඩා පැනලා අර අත්අඩංගුවට ගැනීම සිදු කරන්න එකවර නේ. එතකොට කඩා පනිනවා කියන දේ කරන්න පුළුවන් යම්කිසි ජීවියෙකුට. සතෙකුට වෙන්න පුළුවන්, මනුස්සයන්ට වෙන්න පුළුවන් නේ. එකපාරට වලහෙක් කඩා පනිනවා අපි ඉන්න තැන. අන්න ඒ වගේ නේ කඩා පනිනවා කියන එක. නේ. එතකොට දැන් මෙතන බලන්න මේ කඩා පැනීමක් මෙන් වී කියන වචනේ යොදලා තියෙන්නේ මේ කැලෑවට. කැලෑව ගම මැදට කඩා පැනීමක් මෙන් වී. මම ඔබට මීට පෙරත් සඳහන් කළා ආරච්චිගේ ගෙය කැලයට යටවීම කියලා කියන්නේ කැලෑව ගම මැදට පැමිණීම. කැලෑව ගම මැදට පැමිණුණා. මේ කැලේ ගම මැදට කඩා පැනීමක් මෙන් වී. පැහැදිලිද? මොකද ආරච්චිරාලයේ ගේ තිබුණේ ගම මැද. එතන ගම මැද කැලෑව වර්ධනය වෙන්න පටන් ගත්තාම මෙතන කතුවරයා ඉදිරිපත් කරනවා හරියට ඒක කැලේ ගම මැදට කඩා පැන්නා වගේ කියලා. මීට පෙර කැලයට හැරුණේ ගමේ මේ කෙළවර තුබුණ ගෙවල් වූ හේයින්. ඒ කියන්නේ මීට පෙර කැලෑවට අතහැරුණේ ගමේ අර කැලෑ සීමාවේ තිබිච්ච ගෙවල්. කැලෑ සීමාවේ තිබිච්ච ගෙවල්. හරිද? දැන් උදාහරණයක් හැටියට කර්ලිනා හාමි මේ හින්නි හාමිවයි පුංචි මැණිකවයි බලාගන්න එන විට කර්ලිනා හාමිගේ
කැලෑවට අතහැරුණා. මොකද කර්ලිනා හාමි ඒ වෙනකොටත් විවාහ වෙලා ඇගේ ස්වාමි පුරුෂයා මිය ගිහිල්ලා හිටපු වැන්දපු කාන්තාවක්. එතකොට එම කාන්තාව තමයි මේ ආවේ පුංචි මැණිකවයි හින්නි හාමිවයි බලා ගන්න සිලිඳුලෑ ගෙදරට. නෑ කමින් සිලිඳුගේ සහෝදරියක්. නෑ කමින් සිලිඳුගේ සහෝදරියක්. මොකද පුංචි මැණිකයි හින්නි හාමි කර්ලිනා හාමිව ආමන්ත්‍රණය කළේ නැන්දා කියලා. එතකොට මේ කැලෑවට කැලෑ සීමාවේ තිබිච්ච ගෙවල් තමයි මීට පෙර කැලෑවට යට වුණේ. නමුත් මෙතන එහෙම නෙමෙයි. ආරච්චිරාළගේ ගේ කැලෑවට යට වෙනවා කියලා කියන්නේ ගම මැදින් කැලෑව වැවෙන්නට පටන් ගත්තා. ඒ කියන්නේ ඒකේ අදහස ගම කැලෑවට යට වෙන එක වළක්වන්න බෑ. මොකද ගම මැද්දෙන් කැලෑව වැවෙනකොට මොකද සාමාන්‍යයෙන් මේ බැද්දගමේ සඳහන් කරලා තියෙනවා මුල් පරිච්ඡේදවල මේ කතුවරයා මේ ගම්මු හැමතිස්සෙම අර වටේ තියෙන කැලෑව කප මේ ගමේ සීමාව රැක ගන්නට දැඩි ලෙස උත්සාහ කළා කිය. ඒ කියන්නේ ගමේ අය ඒ කාලේ අර කැලෑව වැවෙනකොට වටේ හාත්පසින්ම කැලෑව වැවෙනකොට අර කැලෑවට කැතිපොරෝ පහරින් කැලෑව ටික ටික මට්ටු කර අර Tamanගේ ගමේ සීමාව රැක ගන්නට උත්සාහ කළා කියලා. නමුත් මෙතන එහෙම කරන්න විදිහක් නැහැ. අනිත් එක එහෙම කරන්න තරම් ශක්ති සම්පන්න පුරුෂයෝ මේ ගමේ ඉතිරි වෙලා හිටියෙත් නැහැ. හිටපු අයත් මහලුයි. එතකොට කැලෑව ගම මැද්දෙන් වර්ධනය වෙන්න පටන් ගත්තාම කැලෑව විසින් ගම ගිල ගැනීම කාටවත් වළක්වන්නට පුළුවන් කමක් තිබුණේ නැහැ. මෙතින මීට පෙර කැලයට හැරුණේ ගමේ මේ කෙළවර තුබුණ ගෙවල් වූ හේයින් ගම කැලය මැදට රිංගා ඒමක් එයින් වූයේ නැති. ඔය ඔක්කොම යොදලා තියෙන අර උත්ප්‍රේක්ෂාව තමයි රිංගා ඒමක්. වූයේ ටිකින් ටික ගමට හාත්පසින් ගම කුඩා වීම පමණකි. මීට පෙර සිද්ධ වුණේ එහෙමයි. අර ටික ටික ගම කුඩා වීම තමයි සිද්ධ වුණේ. වටේට තිබිච්ච ගෙවල් කැලෑවට යට වෙනකොට ගම ටික ටික කුඩා වුණා, කැලෑව ටික ටික වැඩි වුණා. නමුත් මේ තියෙන්නේ එහෙත් ආරච්චිගේ ගෙදරට කැලය කඩා වැදීම වූයේ ගම දෙකකට බෙදී යාමයි. නේ? පැහැදිලිනේ? ඒ කියන්නේ ආරච්චිරාලේ ගෙදරට කැලය කඩා වැදීමෙන් වුණේ ගම දෙකකට බෙදී යාම. හරිද? දෙකකට බෙදී යාම. මැදින් කැලෑව වැවුනහම ගම දෙපැත්තකට බෙදුණා. ඒ කියන්නේ මැද කැලෑව. හරිද? සිලිඳුගේ හා බස්තියන් අප්පුගේද ගෙවල් දෙක ගමේ අනික් ගෙවලින් වෙන් වූ බව දුටු ගම්මු Taman ජීවත් වන්නේ විනාශ වේගෙන යන ගමක බව තේරුම් ගත්ත. එතකොට අන්න ඒකත් එක්තරා විදිහකින් මේ බැද්දේගම ගම්වැසියන් නේ කියන්නේ බැද්දේගම ගම්වැසියන් විසූ ඒ ගම නේ ඔවුන්ගේ ගම්මානයේ ක්‍රමයෙන් අභාවයට පත්වෙච්ච හැටි තමයි මේ කියන්නේ. මේ සිලිඳුගේ හා බස්තියන් අප්පුගේද ගෙවල් දෙක ගමේ අනික් ගෙවලින් වෙන් වූ බව දුටු ගම්මු. ඒ කියන්නේ ආරච්චිරාලේ ගෙදර කැලෑව වැවුනහම ඒ ආරච්චිරාලේ ගෙදරට එහා පැත්තේ තිබිච්ච සිලිඳුගේ ගේ බස්තියන් අප්පුගේ ගේ මේ ගෙවල් දෙක ගමේ අනික් ගෙවල් වලින් වෙන් වුණා. මොකද දැන් ආරච්චිරාලේගේ කැලෑවට යට වුණාම ආරච්චිරාලේගේ ගෙදරට එක පැත්තකින් තමයි මේ සිලිඳුගේ ගේ සහ බස්තියන් අප්පුගේ ගෙවල් තිබුණේ. ඒකත් යා ඈතින් ඈති. එතකොට අර මැදින් කැලෑව වැවුනහම අර ගමේ අනික් ගෙවල් තියෙන ඔක්කොම ආරච්චිරාලේ ගෙදරට අනිත් පැත්තේ එහා පැත්තේ. එතකොට මැදින් කැලෑව වැවුනහම අර සිලිඳුගේ ගේ බස්තියන් අප්පුගේ ගේ අර අනික් ගෙවල් වලින් වෙන් වුණා. පැහැදිලිද? එන්න එතකොට තමයි ගම්වැසියන්ට තේරුනේ අපි මේ ඉන්නේ කැලෑවට යට වේගෙන යන කවදාවත් කැලෑවෙන් බේරුමක් නැති ක්‍රමයෙන් විනාශ වීගෙන යන ගමක බව ගම්වැසියන්ට වැටහුණේ ඔන්න ඔය කියන සිදුවීමෙන් පසුව. හැබැයි මේ ගමේ අභාවය පිළිබඳව මේ නැන්චෝ හාමි කල්තියා කිව්වා. ඒ කියන්නේ ආරච්චි හාමිනේ. බබේ හාමි ආරච්චිරාලගේ බිරිය නැන්චෝ හාමි මේ ගැන කල්තියා කිව්වා. පැහැදිලිනේ? මෙතිනේ. මේ නැන්චෝ හාමි කල්තියා කීවකි. මේ ගම දැන් හොල්මන් අඩිකෝඩ පිරුණු යකුන් අරක්ගත් කාලකන්නි ගමකි. ළමයින් හා මහල්ලන්ද නැසී යන්නක් මෙන් ගමත් දැන් නැසී යයි. හරිද? එහි දැන් ළමයි නූපදී. අවුරුදු 10කින් මුළු ගමම අලින්ට යනවාට කිසිම සැකයක් නැත. යනු ඇගේ හැඟීම විය. ඔන්න බැද්දේගමේ විනාශය පිළිබඳව නැත්නම් බැද්දේගමේ අභාවය පිළිබඳව මේ නැන්චෝ හාමි කල්තියා කරපු ප්‍රකාශය.
පැහැදිලිද? එතකොට නැන්චෝ හාමි කරපු මේ ප්‍රකාශයේත් යම් බඳු සත්‍යතාවක් තියෙනවා. මොකද ගමේ මොනවා හරි ලෙඩ වුණ වසංගතයක් ආපු හැටිය විසම වසංගතයක් ආපු හැටිය ළමයි ටික මැරෙනවා. දරා ගන්න බැරුව ඒ වසංගතේ වුණ වසංගතේ මහල්ලන් මැරෙනවා. එතකොට ගමේ ළමයින් සහ මහල්ලන් මැරි යනවා කියලා කියන්නේ ඒ ගමේ ජනගහන වර්ධනයකුත් නැහැ. පැහැදිලිද? එතකොට ළමයි කියලා කියන්නේ අනාගත පරපුර, අනාගත පරම්පරාව. එතකොට ළමයි උපදින්නේ නැහැ මේ ගමේ අලුතෙන්. මොකද දරුවන් වැදීමට තරම්, දරුවන් බිහි කිරීමට තරම් කාය ශක්තියකින් යුතු කාන්තාවන් මේ ගමේ නැහැ. ඒ වෙනකොට. ඒ නිසා ඉන්න ළමයිනුත් මෙරි යනවා. ලෙඩ වුණ වසංගත වලට අහු වෙලා අලුතින් ළමයි ඉපදෙන්නෙත් නැහැ. එතකොට නැන්චෝ හාමි කල් තියා කිව්වා තව අවුරුදු 10කින් මේ ගම මුළු ගමම අලින්ට යනවාට සැකයක් නැහැ කියලා. හැබැයි නැන්චෝ හාමි උපකල්පනය කළේ ඒක අවුරුදු 10කින් සිද්ධ වෙයි කියලා. නමුත් ඒ වුණාට නැන්චෝ හාමිගේ ස්වාම පුරුෂයා වුණු බබෙහාමි ආරච්චිරාලව මේ සිලිඳු විසින් මරා දමනු ලැබීමත් සමග මෙම දේ තවත් ඉක්මන් වුණා. මේ දේ තවත් ඉක්මන් වුණා. ඒ වගේම නැන්චෝ හාමි ඒ ගෙදර අතහැර දාලා ගිය එකෙන් ඒ දේ තවත් ඉක්මන් වුණා ඒ ක්‍රියාව. අලින්ට යනවාට කිසිම සැකයක් නැත කියලා අදහස් කළේ ඇයි? ඒක හේතුව තමයි කැලෑව සහ මුලින්ම මේ ගම වසාගෙන පැතිරිලා දරුණු ලෙස මේ කැලෑව වැවිලා අලිපවා ගැවසෙන ප්‍රදේශයක් බවට පත්වෙන්නට වැඩි කාලයක් යන්නේ නැහැ කියන එක තමයි මෙතන නැන්චෝ හාමි අදහස් කළේ. මම හිතන ඔබට පැහැදිලි ඇති කියලා මේ මුළු ගමම අලින්ට යනවාට කිසිම සැකයක් නැත කියලා අදහස් කළේ යන්නේ ඒදී. කැලාව සහ මුලින්ම වැවිලා අලිපවා බොහොම සුලභව ගැවසෙන අලිමංකඩක් මේ අලි ගැවසෙන ප්‍රදේශයක් බවට පත් වෙනවට කිසිම සැකයක් නැහැ කියලා. ඒ කියන්නේ මනුස්ස පුලුටක්වත් නැති. හරිද? මහා කැලේට යට වුණු ගමක් තිබුණද කියලාවත් හොයාගන්න බැරි තත්වයකට පත් වෙනවා කියලා අය උපකල්පනය කළා. අය පුරෝකතනය කළා. හරිද? යනු ඇගේ හැඟීම විය. එතකොට ගමේ අභාවය පිළිබඳ එහෙම නැත්නම් ගම ක්‍රමයෙන් වනබැද්දට යටවීම පිළිබඳව ගම්වැසියන්ගේ අදහස් හැටියට මේ උපුටා ගැනීම ඔබට සලකන්නට පුළුවන් නේ ගම ගැන කියපු හැටි. කෙසේ වුවත් ගම විනාශ මුඛයේහි යන හැඟීම තව ගමටත් ගම්මුන්ටත් දැනුනේ ඊතා හෙමින් ටිකින් ටිකය නේ ගමටත් ගම්මුන්ටත් දැනුනේ. දැක්කනේ? දැන් ගම කියන එක පණ නැති දෙයක් නේ. යම්කිසි ස්ථාන නාමයක් ගම කියලා කියන්නේ ස්ථාන නාමයක්. හැබැයි මෙතන කියනවා ගම විනාශ මුඛයේහි යන හැඟීම නේ ගම විනාශ මුඛයේහි යන හැඟීම ඔව් විනාශයටපත් වෙනවා විනාශ මුඛයටපත් වෙනවා කියලා කියන්නේ එක්තරා විදියකින් අර ඔව් ඈලියාවට යනවා කියලා කියන්නේ නේ විනාශයටපත් වෙනවා කියන අදහස. හරි. එතකොට කෙසේ වුවත් ගම විනාශ මුඛයේ යන හැඟීම ගමටත් ගම්මුන්ටත් දැනුනේ ඊතා හෙමින් ටිකින් ටිකය. නේ Taman මේ ඉන්නේ විනාශ වේගෙන යන ගමක. Taman මේ ඉන්නේ කැලෑවට යට වේගෙන යන ගමකේ කියලා ගමටත් නේ කියන්නේ ඒක හරි රසවත් යෙදුමන්නේ. ගමටත් ගම්මුන්ටත් දැනුනේ ඊටමත් හිමි. තේනද? එතකොට ඒකත් ඔය ඔබට උපුටා ගැනීමක් හැටියට ගන්න පුළුවන් මේ ගමෙහි විනාශය පිළිබඳව කතා කරනකොට. ගම මේ ක්‍රමයෙන් අභාවයට පත් වූ හැටි ගැන ලියනකොට මේ වගේ පාට ඔබට උදාහරණ හැටියට ගන්න පුළුවන්. මුලින්ම මිනිමැරීම් නඩු විභාග කලබල මගහැරී ගිය විට ගම නැවතත් පෙර පුරුදු තත්වයට වැටුණාසේ පෙනී ගියේය. නේ පෙනී ගියා පමණයි. ඒ කියන්නේ මුලින්ම අර සිලිඳු බබෙහාමි ආරච්චිරාලවත් ප්‍රනාන්දු මුදලාලිවත් මරා දාලා ඊට පස්සේ සිලිඳුව මාංචු පිට ගේනවා මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා ගමට නැවත. ඊට පස්සේ සිලිඳුව ගෙනියනවා පහුවෙන්ද වෙනකොට අපි මේ පරිච්ඡේදය පටන් ගත්තෙත් එතනින්නේ. එතකොට මේ නඩු මිනිමැරුම් නඩු විභාග කලබල මගහැරී ගිය විට ගම නැවතත් සුපුරුදු තත්වයට පත් වුණාසේ පෙනුණා. හැබැයි ගමේ ලොකු වෙනසක් සිද්ධ වෙලා තිබුණා. මොකද හේතුව නැන්චෝ හාමි ගම අතෑරලා ගියා. ඊට පස්සේ ගමේ ආරච්චිරාලගේ තනතුර නේ බබෙහාමි ආරච්චිරාලගේ ඒ ආරච්චි තනතුර ගමේ බාර ගන්න කවුද හිටියේ? හරිහමන් කෙනෙක් හිටියේ නෑ. එකම යම්කිසි විදිහකින් දැනුගත් මොනවා හරි දෙයක් දන්න කෙනෙක් හැටියට හිටියේ ගමේ වෙදරාල. මොකද වෙදරාල කෙනෙක් කියලා කියන්නේ වෙද මහත්තයෙක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අඩුම තරමේ වෙදකම පිළිබඳව හරි දැනුමක් තියෙනවනේ.
ඒ හේතුව නිසා ගමේ මේ ආරච්චි තනතුර ගමේ වෙදරාලට පැවරුවා. පැහැදිලිද? ආරච්චි තනතුර ගමේ වෙදරාලට පැවරුවා. වෙන කෙනෙක් හිටියේ නෑ ගමේ. එහෙම මේ ආරච්චි තනතුර බාර දෙන්න තරම්. බලන්න. හරිද? වෙදරාල ගමේ ආරච්චි හැටියට පත් කර ගන්නා ලදී. පුංචි මැනිකා බබුන් එනතුරු මග බලා සිටියාය. නේ? පුංචි මැනිකා බබුන් එනතෙක් මග බලාගෙන සිටියා. ගතවන දවස් ගණන ඈට ගණන් ගත නොහැකි විය. සාමාන්‍යයෙන් එහෙමනේ. නේ? එකම ඒකාකාරී විදිහට බලාගෙන ඉන්නකොට යම් කිසි දෙයක් පිළිබඳව සමහරක් වෙලාවට මේ ගතවන දින ගණන දින සති මාස ගණන හරියට මේ කල්පනා වෙන්නේ නැහැ. පැහැදිලිද? නේ හරියට කල්පනා වෙන්නේ නැහැ. හරිද? ඒ වගේම ඒ ගැන උත්සාහයක්ද නොකලාය. කොච්චර කාලයක්ද කොහොමද කින්ද මන්ද දැනෙන්නේ නැහැ. කොහොමත් ඒ බැද්දේගම ගම්වැසියන්ට දින දර්ශන තිබුණ නැහැ. හරිද? ඒ වගේම ඔරලෝසු තිබුණ නැහැ. දින දර්ශන තිබුණ නැහැ ඒ යුගය තුල. මම දන්නේ බබෙහාමි ආරච්චිරාලගේ නිවසේ අඩුම තරමේ අර පංචාංග ලිත තමයි ඉස්සර ගම්වල ගෙවල් වල තිබුණු එකම දින දර්ශනේ. තේරෙනවද? ලිත පංචාංග ලිත ඒක තමයි සාමාන්‍යයෙන් ගෙදර ඉස්සරහම පේන්නම ගහලා තිබුණේ. මම දන්නේ බබෙහාමි ආරච්චිරාලේ ගෙදර එහෙම ලිතක්වත් තිබුණද කියලා. අලවලා. සමහර විට තියෙන්නේ නැති. නමුත් මේ වෙනකොට ඉතින් මේ නැන්චෝ හාමිත් අතෑරලා ගිහිල්ලානේ මේ ගම මේ ගෙදර සහ ගම. එතකොට මං හිතන්නේ මේ ගෙවල් වල මිනිස්සු ළඟ ලිතක්වත් අඩුම තරමේ තිබුණද කියලා. ඒ කියන්නේ අද දවස මොකද්ද කියලාවත් මේ මිනිස්සු දන්නේ නැහැ. එකම දේ පෝය දන්නවා. පෝය දන්නවා. ඒ කියන්නේ හඳේ මේක අනුව පෝය දන්නවා. ඒගොල්ලෝ ගොඩක් වෙලාට ගණන් හැදුවෙත් ඔය පෝයවල් අනුව. පෝයවල් අනුව තමයි හිතින් ගණන් මිනුම් හදාගත්තේ. ඒ කියන්නේ කොච්චර කාලයක්ද කියන දේ. එතකොට ඒ වගේම Tamanගේ කුඹුරු ගොවිතැන් කටයුතු, හේන් ගොවිතැන් කටයුතු ඒවා අනුසාරයෙන් තමයි ගොඩක් වෙලාට කොච්චර කාලයක් ගත වෙලාද කියලා මේ සාමාන්‍යයෙන් සලකන්න පුරුදු වෙලා හිටියේ. හැබැයි ඉතින් බැද්දේගම ගම්වැසියන් කුඹුරු කෙරුවාව කළේ එහෙමමත් කාලයක. ඒ කියන්නේ කුඹුරු කළේ බැද්දේගම ගම්වැසියන් වැව හොඳට පිරිච්ච කාලෙක. ඒ මිසක්ක කල්ප කාලාන්තරයකට පස්සේ තමයි බැද්දේගම ගම්වැසියන් සාමාන්‍යයෙන් කුඹුරු කොටන්නේ. ඒ හැරුණකොට සාමාන්‍යයෙන් බහුලව මේ ගම්වැසියන් කළේ හේන් ගොවිතැන. ඒකත් ඉතින් මේ හිටපු බොහෝම අතලොස්සක් දෙනා නේ 10ක් 15ක් වගේ හිටපු මේ අතලොස්සක් දෙනා කුඹුරු කෙරුවාව කොහොමත් ඒ කාලේ ඔය වෙනකොට සිදු වෙන්නේ නැතුව ඇති. හේන් ගොවිතැනෙන් යන්තම් ජීවත් වෙන්නට මොනවා හරි අස්වැන්නක් ලබා ගන්නට උත්සාහ දරමින් හිටපු කාලෙ මේ. පැහැදිලිද? එතකොට පුංචි මැනිකා බබුන් වෙනකම් බලන් හිටියා. ඇයට දින සති මාස ගණන් ගෙවෙන හැටි ඇයට ගණන් ගන්නට ඇයට දැනුම් තේරුමක් නැහැ. ඇයි ගැන උත්සාහයක්ද නොකලාය. සතියක් ඇයට ගණනක් පමණකි. මාස 6 මාසයක් මාස ගණනකි. එහෙත් කාලය ගෙවී යන සැටි බලමින් ඈ සිටියේ බබුන් එන්නේ කවදාදැයි පෙරමග බලාගෙන. පැහැදින්නේ? එතකොට කාලය ගෙවී යන තෙක් ඇය බලාගෙන හිටියේ හැමතිස්සෙම බබුන් කවදාද එන්නේ කියලා බලාගෙන. මොකද බබුන්ව මාසිරයට යවුනේ මාස 6කට. එතකොට පුංචි මැනිකා නොකඩ බලාපොරොත්තු ඇතුව බලාගෙන සිටියා මේ බබුන් මාස 6කට පස්සේ එයි කියන දේ. ඒ අතරතුර මේ ගමට උන්න ආරංචියක් එනවා සිලිඳුව එල්ලලා මැරුවේ නැහැ. නමුත් සිලිඳුව මරණීය දණ්ඩනයට නියම වුණා. නමුත් සිලිඳුව එල්ලලා මැරුවේ නැහැ. ඒ වෙනුවට සිලිඳුව ඒ දඬුවම යම් තරමක් ලිහිල් කරලා ජීවිතාන්තය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා කියන අන්නේ පණිවිඩේ මේ ආවා මේ ගමට. කොයි හරි විදියකින් ආවා. එතකොට පුංචි මැනිකට ඒක ඇති වෙනසක් නැහැ. තමන්ගේ අප්පුච්චා සිලිඳුව එල්ලලා මැරුවත් එකයි ජීවිතාන්තය දක්වා සිරගත කළත් එකයි. මොකද පුංචි මැනිකා දන්නවා ඔය දෙකේ වැඩි වෙනසක් නැහැ. මොකද හේතුව තවදුරටත් පුංචි මැනිකට සිලිඳුව දකින්නට හම්බ වෙන්නේ නැති බව. සිරගෙදරදී සිලිඳුගේ කල් ක්‍රියාව එහෙම නැත්නම් සිලිඳුගේ ක්‍රියාකලාපය යහපත් වූ නිසා තමයි මේ විදිහට සිලිඳුගේ මරණ දඬුවම ලිහිල් වෙලා ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත් වෙන්නේ. බලන්න සිලිඳු එල්ලා මරණ නොලැබූ බවත් ඒ වෙනුවට ජීවිතාන්තය දක්වා බන්ධනාගාරයට නියම කළ බවත්
මේ අතර ඈට අසන්නට ලැබුණි. එහෙත් ඉන් ඈට සැනසිල්ලක් නොසැලසුනේය. එහෙම කියන්නේ අම්බෝ ඇති අන්තං කියලා එහෙම සැනසිල්ලක් සැලසුනේ නැහැ. ඇගේ ජීවිතයෙන් සිලිඳු සහ මුලින්ම වෙන් වී ගොසිනි. ඇගේ ජීවිතයෙන් මේ වන විට සිලිඳු සහ මුලින්ම වෙන් වෙලා ගිහිල්ලා ඉවරයි. තවත් ඔහුගේ දැකීමක්ද බලාපොරොත්තු විය නොහැකිය. තවදුරටත් පුංචි මැනිකා බලාපොරොත්තු වුණේ නැහැ සිලිඳුව දකින්නට ලැබෙයි කියන එක. පැහැදිලිද? මොකද හේතුව අර පුංචි මැනිකාගේ ජීවිතයෙන් කල්පනාවෙන් සිලිඳුව ගිලිහිලා ඉවරයි. තමන්ගේ පියාව ගිලිහිලා ඉවරයි. ඒක මේ කියන්නේ තරහවකට අමනාපයකට කරපු දෙයක් නෙවෙයි. නමුත් අර ජීවිතේ මේ වෙන විට විඳින ලද නොයෙකුත් හැලහැප්පීම් දුක් කරදර කම්කටොළුත් එක්ක පුංචි මැනිකට සිලිඳු ගැන සිහි කල්පනාවක් ආවේ නැහැ. පුංචි මැනික හැමතිස්සෙම කල්පනාවෙන් හිටියේ මේ බබුන් කොහොම හරි එයි කියන බලාපොරොත්තුවෙන් තමයි හිටියේ. එහෙයින් ඔහු මලත් සිරගෙදර ජීවිතාන්තය දක්වා සිටියත් ඈට එහි අමුත්තක් නැත. වෙනසක් නැහැ. මැරුණත් සිරගෙදර ජීවිතාන්තය දක්වා හිටියත් ඈට ඒකේ කිසිම අමුත්තක් නැහැ. පැහැදිලිද? එතකොට පිටු අංකය අපි නැවත මතක් කරගනිමු. පිටු අංකය 47 අවසාන ඡේදය බලන්න. පුංචි මැනිකා මාසයක් පාසා බබුන්ගේ ඊම කියලා කියන්නේ අර යාම් ඊම් කියලා කියන්නේ. යාම් ඊම් නේ. එතකොට පුංචි මැනිකා මාසයක් පාසා බබුන්ගේ ඊම බලාපොරොත්තුවෙන් සිටියාය. නොකඩ බලාපොරොත්තුව නිසා ඈ තුල තුබුණ බිය ක්‍රමයෙන් තුනීව යන්නට විය. මුලින්ම ඇය වැඩිපුර කැලෑවේ එහෙ මෙහෙ ඇවිද්දේ නැහැ. අර තියෙන දෙයක් ලැබුණු දෙයක් මොනවා හරි මේ තම්බගෙන රත් කරගෙන උයාගෙන කර්ලිනා හාමිත් එක්ක ගිල දැම්මා. නමුත් අර පුංචි මැනිකට යම්කිසි බලාපොරොත්තුවක් ඉලක්කයක් තිබුණානේ. ඒ ඉලක්කය බලාපොරොත්තුව තමයි කොහොම හරි මාස 6කින් අනිවාර්යෙන්ම බබුන් එයි කියන බලාපොරොත්තුව. ඒ නිසාම ඒ බලාපොරොත්තුව තමයි ඇයව ජීවත් කෙරෙව්වේ. මොකද අදටත් සමහර මිනිසුන් අපව ජීවත් කරවන්නේ යම්කිසි බලාපොරොත්තුත් එක්ක. අපේක්ෂාවන් එක්ක, අරමුණු එක්ක අපේ ජීවිතත් ඉදිරියට යන්නේ. ඒතර මිනිසුන්ව ජීවත් කරවන්නේ යම්කිසි බලාපොරොත්තුත් එක්ක. බලාපොරොත්තු. එතකොට පුංචි මැනිකවත් මෙහෙම හරි ජීවත් කෙරෙව්වේ අර බබුන් නැවත පැමිණියේ කියන බලාපොරොත්තුව. ඒ නිසාම බබුන් එනවනේ. එහෙම ආපුවම මේ සියලු අගහිඟකම් මේ සියලු ප්‍රශ්න විසඳෙයිනේ. බබුන් නැවිල්ලා හේනක් කොටාගෙන නැවත අපේ ජීවිතය යම්කිසි ආකාරයකින් කියන්නේ නොමැරී ජීවත් වෙන්න පුළුවන් තත්වයකට අපටපත් වෙයිනේ. අන්න එහෙම හිතලම මේ පුංචි මැනිකාගේ හිතේ තිබිච්ච බිය ටික ටික තුනී වෙන්නට පටන් ගත්තා. තමාගේත් කර්ලිනා හාමිගේ ජීවත් වීම සඳහා ඈ විසින් බොහෝ වැඩද කළ යුතු විය. එතකොට මෙන්න මේ සීමාව මේ කියන පොඩි කොටස් ඔබ ටිකෙන් ටික මතක තියාගන්න. ඒවා ඔබට ගන්න පුළුවන් පුංචි මැනිකාපත් වූ අසරණ තත්වය. ඒ වගේම පුංචි මැනිකා ජීවිතය ජය ගැනීමට දරන ලද වෙහෙස. පැහැදිලිද? මෙන්න මේ කියන පුංචි වාක්‍ය ටික ඕගොල්ලෝ විශේෂයෙන්ම මතක තියාගන්න. මේකෙන් අඩුම තරමේ කීපයක් ඔක්කොම මතක තියාගන්න බැරි වුණත් බලන්න. තමාගේත් කර්ලිනා හාමිගේ ජීවත් වීම සඳහා ඈ විසින් බොහෝ වැඩද කළ යුතු විය. මේ රසට කටට රහට මේ කාලා බීලා ඉන්න නෙවෙයි. නොමැරී ජීවත් වෙන්න වේලක් කර වේලක් කන්න කෑම ටිකක් හොයාගන්න සෑහෙන වැඩ කරන්න සිද්ධ වුණා. මොකද බැද්දගම ඉතුරු වෙලා හිටපු ගම්මුත් මේ වත් පොහොසත්කම් තියෙන අය නෙවෙයි. යම්කිසි මට්ටමකට කුරහන් බිස්සයි වී බිස්සයි මුදුන් වෙනවා කියලා කියන්නේ පිරුණු කෙනෙක් හැටියට හිටියේ ගමේ ආරච්චිරාල. හරිද? එතකොට ආරච්චිරාලවත් දැන් නැහැනේ. එතකොට අර ගමේ හිටපු සෙසු ගම්වැසියෝ සියලු දෙනා දුප්පත්. ඒ මිනිස්සුත් බොහොම අමාරුවෙන් ජීවිතේ ගැට ගහගෙන
හේනක් හරි කොටාගෙන මොනවා හරි කරගෙන මේ ජීවත් වුනේ. ඒතර මේ මිනිස්සුන්ටත් අගීකකම් බොහෝමයි. ඒතර පුංචි මැනිකා මේ ඉල්ලනවා නම් ඉල්ලන්න ඕනේ ඒ මිනිස්සුන්ගෙන්. ඒතර ඒ මිනිස්සුන්ටත් දෙන්න මේ මහා ලොකු දෙයක් ආහාර පාන බෙදා ගන්න තරම් ආහාර පාන මේ මිනිස්සුන්ටත් නෑ. මොකද මේ මිනිස්සුන් ණයයි ගොඩක් නේ. වෙලෙන්දුන්ට ණයයි. ඉතින් ඒ හේතුව නිසා සමහරක් වෙලෙන්දු එනවා මේ අස්වැන්න කපනකොටම එනවා හේනටම එනවා මේ ණයට හිලව්වට ඒ අස්වැන්නෙන් කොටසක් ගෙනියන්න. ඒතර එහෙම කරාම ඉතුරු වෙන්නේ බොහොම සොච්චමයි. බොහොම ටිකයි. ඒතර ඒකෙනුත් ටිකක් මේ පුංචි මැනිකලට දෙන්න තරම් මේ මිනිස්සුන්ට හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා පුංචි මැනිකා මොකද කළේ? නිකන් හිටියේ නෑ. පිනට මේ ලබා ගත්තාම නෙමෙයි. පුංචි මැනිකා ඒ අයගේ හේන් වල වැඩ කරන්න ගියා. ඒ අයගේ හේන් වල අත්උදව්වට ගියා. ඒ හේන් වල වැඩට ගියා. අන්න එහෙම ගිහිල්ලා සෑහෙන වැඩ කරලා උදේ ඉඳන් හැන්දෑ වෙනකන් මහා අවකාශයකේ මේ පුංචි මැනිකා හේන් වල වැඩ කරලා පුංචි මැනිකට අන්තිමට දෙනවා බඩීරිඟු කරල් දෙකක්. එහෙම නැත්තම් කුරක්කන් අහුරු ටිකක්. ඔච්චර තමයි. ওই ටිකත් හිමීට පපුවට තුරුල් කරගෙන පුංචි මැනිකා එනවා ගෙදර. එහෙමත් නැති දවසට හේන් වැඩ නැති දවස් වලට පුංචි මැනිකා හිමීට ඇවිදිනවා. අර අපිට මේවා මැවිලා පේනවා. පුංචි මැනිකා හිමීට ඇවිදිනවා. අර කටු පඳුරු අතරින් පතොක් පඳුරු අතරින් පුංචි මැනිකා හිමීට ඇවිදිනවා. අර කැලෑවේ තියෙන මොනවා හරි කොළ වර්ගයක්, අල වර්ගයක්, මොනවා හරි පළතුරක්, කන්න පුළුවන් පළතුරක් මොනවා හරි දෙයක් හොයාගෙන. නමුත් ඔබ හිතනවාද ඔය කියන ඔය ශුෂ්ක කලාපීය වනාන්තරවල මහා ලොකු ආහාර පාන මේ කුස පිරෙන පළතුරු වර්ග සැපදායක දේවල් ආහාර පාන නැහැනේ. ඔන්න අල වර්ග තියෙනවා සමහර විට. කටුවල, කුකුලල, ඒ වගේ මොනවා හරි අල වර්ග තියෙනවා. හරිද? හාර ගන්න. ඒකත් ඉතින් සෑහෙන හාරන්න ඕනේ. කටුවල එහෙම ටිකක් සෑහෙන පොළව යටට හාරන්න ඕනේ. එතකොට මේ ගෙඩි වර්ග උනත් තියෙන ඔය පොඩි පොඩි මේ කියන්නේ මේ පළු, වීර, කෝන් ඔය වගේ පොඩි පොඩි ගෙඩි වර්ග සහිත විශාල ගස් තියෙන. ඒතර ඒ ගස් වල බඩ ගන්න බෑනේ. එතකොට මොනවා හරි විදිහකින් කන්න පුළුවන් මොනවා හරි දෙයක් හොයාගෙන ඇය කැලෑවට ගියා. හේන් කාලෙට අනුන්ගේ හේන් වල වැඩ කළා. පැහැදිලිද? ඒ වගේම සමහරක් අය අනුකම්පා කරලා පුංචි මැනිකට තමන්ට පුළුවන් හැටියකට යම් දෙයක් දුන්නා. එතකොට ඔන්නෝ වලින් තමයි අය ජීවත් වුනේ. හැබැයි අය නිකන් හිටියා නෙවෙයි අනිත් අයගේ හේන් වල විශේෂයෙන්ම වෙහෙසිලා වැඩ කළා මේ ලැබෙන කුරක්කන් අහුරු කීපයකට, බඩීරිඟු කරල් කීපයකට. පැහැදිලිද? බලන්න. තමාගේ කර්ලිනා හාමිගේ ජීවත් වීම සඳහා ඈ විසින් බොහෝ වැඩද කළ යුතු විය. බිස්සේ තුබුණ කුරක්කන් ටික ඉක්මනින්ම ඉවරව ගිය හේයින් කෑ හැකි කොළ වර්ග, අල වර්ග හා පළතුරුද සෙවීමට ඈ වනයට ගියායි. හේන් වාරයට අනුන්ගේ හේන් වල බස්තියන් අප්පුගේ, බාලප්පුගේ හා පුංචිරාලගේ හේන් වල පවා ඈ වැඩ කළාය. පින් තකා ඇයට දුන් කුරක්කන් අහුරු කීපයකට ඈ බොහෝ වෙහෙස වී වැඩ කළ යුතු වූවාය. එතකොට මෙන්න මේ කොටස් වලින් වාක්‍යයක් දෙකක් මතක තියාගන්න දරුවනේ. මොනවටද? පුංචි මැනිකාගේ චරිතය ගැන ඔබට විචාර ලියන්න ආවොත් පුංචි මැනිකා ධෛර්ය සම්පන්නව ජීවිතයට මුහුණ දුන් හැටි. ඒ වගේම පුංචි මැනිකා තමාගේ කර්ලිනා හාමිගේ ජීවත් වීම සඳහා නොපසුබට උත්සාහයෙන් යුතුව කටයුතු කළ හැටි. ඒ වගේම පුංචි මැනිකා පත් වූ දුක්ඛිත තත්වය, අසරණ තත්වය, පුංචි මැනිකාට අත්විඳින්නට සිදු වූ අසරණ භාවය, මුහුණ දීමට සිදු වූ අසරණ භාවය. මෙන්න මේ කියන කරුණු කාරණාවලට ඔබට මේ කියන උපුටා ගැනීම කීපයක් යොදන්න පුළුවන්. ඒ වගේම පුංචි මැනිකාගේ චරිත ලක්ෂණ, ගතිගුණ, ස්වභාවය පිළිබඳව කතා කරනකොට අපට ඔන්න ඊළඟ ටික වැදගත් වෙනවා. ඊළඟ ටික බලන්න. පුංචි මැනිකාගේ ගතිගුණ. පුංචි මැනිකාගේ ගතිගුණ ගැන කියවෙන මෙන්න මේ ටික ඔබට ලියන්න පුළුවන්. පුංචි මැනිකා කෙබඳු තැනැත්තියක්ද කියලා ගම්මුන්ගේ අදහස. ගම්මුන්ගේ අදහස බලන්න. පුංචි මැනිකාගේ කලබල නැති ගතියත්, සාන්ත බව හා යටහත් පහත් ගතියත් නිසා කවුරුත් ඈ ප්‍රිය කළහ. අර හින්නි හාමි වගේ නෙවෙයි. හින්නි හාමිගේ ටිකක් කට සැරයි.
මේ පුංචි මැනිකත් හින්නි හාමිත් මේ නියුන් දරුවන්. නමුත් ඒ වුණාට සමරූපී නියුන්නු නෙමෙයි. ඒ කියන්නේ එකම මුහුණුවර තිබුණේ නැහැ, දෙන්න වෙනස්. එකම දවසේ ඉපදුනාට දෙන්න වෙනස්. එතකොට ස්වභාවය වෙනස්, ගතිගුණත් වෙනස්. හින්නි හාමි ටිකක් කට සැරයි. ඒකනේ පුංචි රාලට කියන්න පුළුවන් හොඳ වයින්ම කියලා ආපහු සතියකින් සිලිඳුලෑ ගෙදරට ආපහු ආවේ හින්නි හාමි. එතකොට පුංචි මැනිකා එහෙම නෑ, හැමදේම විඳ දරා ගත්තා. බොහොම අහිංසකයි. පැහැදිලිද? එතකොට නියුණු තැම්පත් ගතියක් තිබුණා. බොහොම නිහඬයි. පැහැදිලිනේ? ඒ නිසාම හැමෝම ඇයව ප්‍රිය කළා. පුංචි රාළ පවා කීවේ පුංචි මැනිකා මුවැත්තියක් වාගේ කියාය. දැන් පුංචි රාළ කියලා කියන්නේ ඇත්තටම හින්නි හාමිව සහයට ගන්නට, එහෙම නැත්නම් විවාහ කරගන්නට උත්සාහ දරපු, ඒ වගේම අවසානයේදී හින්නි හාමිව මැරවරයන් ධම්මවලා මරා දමන ලද පුද්ගලයා මේ පුංචි රාළ හේවත් වෙදරාළ. එතකොට පුංචි රාළ හේවත් වෙදරාළ පවා මේ හින්නි හාමිගේ සහෝදරිය වෙන පුංචි මැනිකව හඳුන්වන්නේ මේ මුවැත්තියක් වාගේ කියලා. ඒ කියන්නේ පුංචි රාළ පවා පුංචි මැනිකා කෙරෙහි අකමැත්තක් තිබුණේ නැහැ. ඒ වගේම පිස්සු වැද්දා කොටියකයි කියන්නට පුරුදු වී සිටි ගම්මු පුංචි මැනිකා ගැන කීවේ කොටියගේ පැටියා මුවෙක් වෙලායි කියාය. අන්න ඒකත් බලන්න. ඒ කියන්නේ පුංචි මැනිකා පිළිබඳව ගම්මුන්ගේ අදහස්. දැන් පිස්සු වැද්දා කොටියකයි කියන්ට පුරුදු වී සිටි ගම්මු. මේ පිස්සු වැද්දා කියලා හැඳින්වුවේ සිලිඳුව. සිලිඳුට පිස්සු කියලා තමයි මිනිස්සු සැලකුවේ. ටිකක් පිස්සු. සිලිඳුට ටිකක් පිස්සු කියලා තමයි ගමේ මිනිස්සු කිව්වේ. සහ මුලින්ම පිස්සු නෙමෙයි, ටිකක් පිස්සු. අන්නේ ඒ වගේම කිව්වේ පිස්සු වැද්දා කියලා. එතකොට පිස්සු වැද්දා, ඒ කියන්නේ දඩයක්කාරයෙක් නිසායි මේ සිලිඳුට වැද්දා කියලා කිව්වේ. එහෙම නැතුව සිලිඳු මේ ආදිවාසීන්ගෙන් පැවතෙන මෙහෙම මේකක් නෙවෙයි. නමුත් අර පිස්සු වැද්දා කිව්වේ සිලිඳු දඩයක්කාරයෙක් නිසායි. ඒ වගේම සිලිඳුගේ අමුතු ගති පැවතුම් තිබිච්ච නිසායි. එතකොට මේ පිස්සු වැද්දා කොටියකයි කියන්නට පුරුදු වී සිටි. ඇයි කොටියෙක් කියලා කියන්නේ? අර බොහොම දරුණුයි. නේ ආරච්චි රාලවත් ප්‍රනාන්දු මුදලාලිවත් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව මරා දැමුවා. ඒ නිසා පිස්සු වැද්දා කොටියකයි කියන්නට පුරුදු වී සිටි ගම්මු පුංචි මැනිකා ගැන කීවේ කොටියගේ පැටියා මුවෙක් වෙලා කියයි. මේ කොටියගේ පැටියා මුවෙක් වෙලා. ඒ කියන්නේ මේ පුංචි මැනිකා ගැන තමයි කිව්වේ. පැහැදිලිද? එතකොට ඔය එක්තරා අපසු සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයක මට මතකයි ආවා සිලිඳුගේ චරිතයත් ඒ වගේම පුංචි මැනිකාගේ චරිතයත් පිළිබඳව පැහැදිලි කරන්න විචාරයක ආවා. එතකොට මෙන්න මේ වගේ අවස්ථා තමයි ඔබට ඒ වගේ විචාරයක් සඳහා ගන්න පුළුවන්. හරිද? එතකොට පුංචි මැනිකාගේ ගතිගුණ ගැන කතා කරනවා නම් ඔන්නේ කියන දේවල් ඔබට උදාහරණ හැටියට යොදා ගන්න පුළුවන්. පුංචි මැනිකා කියලා කියන්නේ කෙබඳු තැනැත්තියක්ද කියන වග. පුංචි මැනිකාගේ ගතිගුණ ගැන කතා කරන්නේ. හොඳයි. ඊට පස්සේ බලන්න ක්‍රමයෙන් මාස ගණනක් ගත වී ගියාට පසු පුංචි මැනිකා දවස පටන් ගන්නට පුරුදු වූයේ අද බබුන් ගෙදර එයි යන බලාපොරොත්තුවෙන්. ඊළඟට බබුන් නොපැමිණීම දවස ගෙවී ගිය බව දුටු ඈ සැබවින්ම මාස 6ක් ගත වූයේ දැයි දැනගන්ට උත්සාහ කළාය. පුංචි මැනිකා මාස ක්‍රමක්‍රමයෙන් මාස ගණනක් ගත වුණයින් පස්සේ පුංචි මැනිකා හැමදාම බලාපොරොත්තු වුණා අදනම් බබුන් නෙයි. අදනම් බබුන් නෙයි කියන බලාපොරොත්තුව. ඒ නිසා මාස ගණනකට පස්සේ පුංචි මැනිකා දවස පටන් ගන්නෙ අදනම් කොහොම හරි බබුන් එයි කියන බලාපොරොත්තුවෙන්. නමුත් දවස ගත වෙනවා. පුංචි මැනිකා ආහාර සොයන්නට කැලෑවට යනවා. එහෙම නැත්නම් අනුන්ගේ හේනක වැඩට යනවා. එහෙම ගිහිල්ලා වැඩ කරලා දවස ගෙවිලා කළුවර වෙනකොට එනවා. එතකොට එහෙම වෙනකොට දැන් මේ වෙනකොට කර්ලිනාහාම ඉන්නවා. දැන් අද ඒ වෙනකොට පුංචි මැනිකා තේරෙනවා දැන් හැමදාම මෙහෙම බලාපොරොත්තුවෙන් හිටියට බබුන් ආවේ නැහැ. ඒ නිසා ඇයට උවමනාවක් ඇති වෙනවා ඇත්තටම මාස 6ක් ගෙවිලාද? දැන් ඔය කියන මාස 6 ගෙවිලාද? එහෙම නැද්ද? කියලා දැනගන්නට ඇයට උවමනාවක් ඇති වෙනවා. ඒ නිසා තමයි ඇය ඒ පිළිබඳව උත්සාහ කළේ එසේ දැනගන්නට. බලන්න. සැබවින්ම මාස 6ක් ගත වූයේ දැයි දැනගන්න උත්සාහ කළාය. අනික් ගම්මුන්ගෙන් ඈ ඒ ගැන විමසූ විට උන්ගෙන් සමහර කෙනෙක් බබුන් සිරයට ගොස් 5 මාසයකයි කීය. තවත් සමහර කෙනෙක් 7 මාසයකයිද කීය.
එකිනෙකා සමග කලහ කරමින් කෑකෝ ගසමින් මාස ගණන හරියට තීරණය කර ගැනීමට සියල්ලෝම උත්සාහ කළහ. එතකොට ඔන්න ඔය කොටස හරිද? ඔන්න ඔය කොටස ගන්න පුළුවන් ඔබට මේ ගම්වැසියන්ගේ තිබුණු නූගත්කම. ඒ ගම්වැසියන්ගේ තිබුණු නූගත්කම දැන් ਵਿਚාරයකදී ඔබට සමහර කලට ආවොත් ඒ ගම්වැසියන්ගේ ස්වභාවය ගැන විස්තර කරන්න මේ ගම්වැසියන්ගේ තිබුණු නූගත්කම. ඒ කියන්නේ අඩුම තරමේ මේ ගෙවෙන්නේ මොන මාසයද කියලාවත් ඒ අය අතර එකඟතාවක් නැහැ. මොකද රූපවාහිනිය ගුවන් විදුලිය මේ කියන කිසි දෙයක් ඒ යුගය තුල නැහැ. තේනවද? එතකොට මාතර කඹුරු පිටියට ගියෙත් ඒ ගම්වැසියන් බොහොම කලාතුරකින් ඒකත් ඔය වපුරන්නට කුරක්කන් ටිකක් බඩීරිඟු ඇට ටිකක් කුරක්කන් ඇට ටිකක් ඉල්ලගෙන එන්නේ. ගිනි පොලියට. ඒකත් ගිනි පොලියට. එතකොට ඒ නිසා මේ මිනිස්සුන්ට දවස් ගාන හරියට තේරෙන්නෙත් නෑ මාස ගාන දන්නෙත් නෑ. එතකොට මේ පුංචි මණික ගම්මුන්ගෙන් අහපුවම බබුන් ගිහිල්ලා මාස 6ක් ගත වෙලා ඉවරද කියලා ඒ අය අතර කිසිම එකකතාවක් තිබුණේ නෑ. හැබැයි ඉතින් ගම්වැසියනුත් සෑහෙන උත්සාහ දරුවා මේ පුංචි මණිකට හරිහමං උත්තරයක් දෙන්න. මොකද ගම්වැසියන් පුංචි මණිකා කෙරෙහි යමනාප නැහැ. සිලිඳුත් එක්ක යමනාපයි. තේනද? නමුත් මේ පුංචි මණිකත් එක්ක එහෙම යමනාපයක් තිබුණේ නැහැ මේ ඉතුරු වෙලා හිටපු ගම්වැසියෝ. ඒ නිසා ඒ අය සෑහෙන උත්සාහයක් දරුවා මේ හරියටම බබුන් ගිහිලා කොච්චර කල්ද කියලා මේ පුංචි මණිකට පැහැදිලි කරලා දෙන්න. පැහැදිලිද? එතකොට සියල්ලෝම උත්සාහ කළහ. බබුන් හිරයට ගියේ මෙතන කියනවා නේ තව කෙනෙක් කිව්වා 5 මාසයකයි කියලා තවත් සමහර කෙනෙක් 7 මාසයකයි කියලා කිව්වා නේ එකිනෙකා සමග කලහ කරමින් කෑකෝ ගසමින් මාස ගණන හරියට තීරණය කර ගැනීමට සියල්ලෝම උත්සාහ කළහ නේ ඇත්තටම මේගොල්ලෝ අතර බහින් බස් වීම පවා ඇති වෙලා තියෙනවා බබුන් හිරයට ගියේ මෙතන හිරය කියලා කියන්නේ සිර ගෙදරට බබුන් හිරයට ගියේ සිංහල අවුරුද්දට මාස 2කට පෙරයයි කී කල නේ එන්න එක්කෙනෙක් කිව්වා බබුන් හිරගත වුණේ සිංහල අවුරුද්දට මාස 2කට කලින් කියලා. කී කල මාස 2කට නොව එක මාසයකට පෙරයයි අනෙකෙක් කීය. නේ? එතකොට තව කෙනෙක් කියනවා නෑ නෑ බබුන් හිරගත වුණේ සිංහල අවුරුද්දට මාස 2කට පෙර නෙවෙයි මාසයකට පෙර කියලා. මාසයකට කලින් වෙන්න බෑ. මොකද තව නෑ හේන් කැපුවේ. වැපුරුවා විතරක්නේ. දැන් නෑ 3 මාසයකට කලින් වෙන්න ඕන. මෝඩයා 3 මාසයක් මොකද කුරක්කන් 90 වී වගේද මෝඩයා කවුද දන්නේ නැහැ මෝඩයා කටවහපන් කොහොමටත් බබුන් ගියේ අවුරුද්දට ඉස්සර වෙලා අවුරුද්ද පහු වෙලත් දැන් මාස 6ක් වෙනවා මගේ හේන වපුරලා දැන් හරියට මාසයයි කවුරුත් අහලා තියෙනවද අවුරුද්ද පහු වෙලා මාස 5ක් ගිහින් හේනක් වපුරන බව අවුරුද්ද පහු වෙලත් තව මාස 3කට වැඩිය නැහැ මේ ඔක්කොම අර ගම්වැසියෝ කියපු ප්‍රකාශ බලන්න ඒ ටික ඔක්කොම එකට දාලා තියෙනවා කවුද කිව්වේ කාටද කිව්වේ කියන එක අපි දන්නේ නැහැ කොහොම හරි ගම්වැසියන් ඔවුන් එකිනෙකාට තමයි මේ විදිහට බහින් බස්සුනේ නේ වාද විවාද කරගත්තේ බලන්න මෙතන කියනවා ඒ කියන්නේ එතනින් උනත් ඕගලන්ට තේරෙනවා මේ මිනිස්සු අර මේ කාලය පිළිබඳව මේ ගණන් හදාගන්නේ එක්ක සිංහල අලුත් අවුරුද්ද මූලික කරගෙන එහෙම නැත්නම් Tamanගේ අස්වැන්න වැපිරීම හේන සකස් කිරීම මේ කියන දේවල් අනුව හරිද ඒක තමයි ඒගොල්ලන්ට කාලය පිළිබඳව ගණන් හදාගන්න තියෙන එකම උදව්ව හැබැයි ඒකත් ඒ අය අතර කිසිම එකඟතාවක් නැහැ බලන්න මෙතන කියනවා දැන් බබුන් හිරයට ගියේ සිංහල අවුරුද්දට මාස 2කට පෙරයි කිව්වම කෙනෙක් කිව්වා මාස 2කට නෙමෙයි එක මාසයකට මාසයකට කලින් වෙන්න බෑ. ඔන්න තර්ක කරනවානේ. මොකද තව නැහැ හේන් කැපුවේ. හේන් කැපුවේ කියලා කියන්නේ මේ හේනේ අස්වැන්න නෙලාගත්තේ. වැපුරුවා විතරක්නේ දැන්. නෑ. 3 මාසයකට කලින් වෙන්න ඕනේ. ඔන්න තව කෙනෙක් කියනවා. නේ තව කෙනෙක් ඒකට විරුද්ධයි මේ. මෝඩයා 3 මාසයක්. මොකද කුරක්කන් 90 වී වගේද? කුරක්කන් 90 වී වගේද කියලා කියන්නේ දැන් 90 වී කියලා කියන්නේ මාස 3න් පීදෙන වී. හරිද? කුරක්කන් ඊට කල් යනවා. එතකොට කුරක්කන් 90 වී වගේද කියලා අහන්නේ ඒකයි. 90 වී කියලා කියන්නේ මාස 3න්. ඒ කියන්නේ දින 90ක්නේ. 90 කියලා කියන්නේ. 90 කියලා කියන්නේ දින 90ක්. ඒ කියන්නේ වපුරලා මාස 3න් අස්වැන්න
කපා ගන්න පුළුවන් වී තියෙනවා. එතකොට මෙතන අහනවා කුරක්කන් 90 වී වගේද? මෝඩයා. කවුද දන්නේ නැහැ මෝඩයා. කට වහපන්. කොහොමටත් බබුන්ගේ අවුරුද්දට ඉස්සර වෙලා. අවුරුද්ද පහු වෙලත් දැන් මාස 6ක් වෙනවා. එතකොට තව කෙනෙක් කියනවා මගේ හේන වපුරලා දැන් හරියට මාසයක්. කවුරුත් අහලා තියෙනවද අවුරුද්ද පහු වෙලා මාස 5ක් ගිහින් හේනක් වපුරන බව? අවුරුදු පහු වෙලා තව මාස 3කට වැඩිය නැහැ. මේ ඔන්න විවිධ කතා. එතකොට කිසිදු කෙනෙක් අතර කිසිදු එකඟතාවක් නැහැ. හැමදෙනාම උත්සාහ කරනවා පුංචි මැනිකා වෙනුවෙන් අර බබුන් හිරේට ගිහිල්ලා කොච්චර කාලයක්ද කියලා පුංචි මැනිකට කියන්න හැම කෙනෙක්ම බොහොම උනන්දුවෙන් උත්සාහ කරනවා. නමුත් ඒ අය අතරත් හරියට දිනවකවානු ගැන කල්පනාවක් නැහැ. ඒ නිසා පුංචි මැනිකා කාගෙන්ද මේ ගැන අහන්නේ? පුංචි මැනිකා මේ ඔක්කොම විකාර කතා අහගෙන ඉඳලා නිශ්ශබ්දව. පුංචි මැනිකා ඒ අයත් එක්ක තර්ක කරන්න යන්නේ නැහැ. ඒ අය එකිනෙකා සමග කලහ කරමින් කෑකෝ ගසමින් નિયમિત මාස ගණන පුංචි මැනිකට කියන්නට උත්සාහ දරනකොට පුංචි මැනිකා මේ ඔක්කොම කතා ටික නිහඬව අහගෙන ඉඳලා එතනින් එනවා. මේ තියෙන්නේ පුංචි මැනිකා මේ බහු කතා වලට කන්දි. බහු කතා කියලා කියන්නේ අපි කියන්නේ අර නිකන් විකාර කතා. මේ විඥා බහුවක් කියලාත් අපි සමහර කලාට කියන්නේ නිකන් එන්නේ අදහස. ඒ කියන්නේ මේ විකාර කතා නේ විකාර කතා තේරුම් ගත නොහැකි කතා මේ බහු කතා කියන්නේ ඒකයි. මේ බහු කතා වලට කන්දි පැය ගණන් සිට හැන්දෑවට කඹුරු පිටිය දෙසට වැටි ඇති පාර දිගේ ටිකක් දුර යයි. අපට මැවිලා පේනවා. පුංචි මැනිකා මේ විකාර කතා වලට අහගෙන ඉඳලා පැය ගණන් ඉඳලා හැන්දෑ වෙනකොට අර බැද්දේගම ඉඳන් කඹුරු පිටිය වෙනකන් මේගොල්ලන්ට ළඟම තැනක් හැටියට තිබුණේ මාතර කඹුරු පිටිය. එතකොට කඹුරු පිටිය වෙනකන් යන්න තියෙන අර කැලෑ පාර දෙපසම කැලෑව. මේ සාමාන්‍ය පොඩි පාරක්. ඒ කියන්නේ කරත්තයක් පමණක් යන්න පුළුවන් පාරක්. එතකොට මේ මැටි සහිත පාරක්. එතකොට මේ කරත්තයක් යන්න පුළුවන් මේ පාරේ මේ පුංචි මැනිකා මොකද කරන්නේ? කඹුරු පිටිය පැත්තට වැටලා තියෙන පාරේ පොඩි දුරක් යනවා. මේ පොඩි දුරක් යනවා. ටික දුරක් යයි. ඈසේ යන්නේ මගදී බබුන් හමුවේ යන ස්ථිර බලාපොරොත්තු ඇතිවය. ඇය හැන්දෑ වෙනකොට පුරුදු වුණා අර විදියට අර බැද්දේ ගමේ ඉඳන් කඹුරු පිටියට වැටිලා තියෙන පාර දිගේ. ඒ කියන්නේ කඹුරු පිටියට දක්වා ගියේ නැහැ. කඹුරු පිටියට සෑහෙන දුරයි. නමුත් මේ පොඩි දුරක් යනවා. නේ ගමේ සීමාවෙන් පොඩි දුරක් යනවා. නේ පැහැදිලිනේ? ගමේ සීමාවෙන් වැටි ඇති පාර දිගේ ටිකක් දුර යයි. ඈසේ යන්නේ මගදී බබුන් හමුවේ යන ස්ථිර බලාපොරොත්තු ඇතිවය. අපට මැවිලා පේනවා අර දිරා ගිය පාට ගෙවී ගිය ඉරී ගිය චීතරෙද්දක් සහ හැට්ටයක් ඇඳගත්ත මේ පුංචි මැනිකා අවුල් වූ හිසකෙසින් යුතුව අර පාර දිගේ ඔහොම ඉදිරියට යන රූපය දර්ශනය අපිට මැවිලා පේනවා. සිනිඳු කීවාක් මෙන් බබුන්ගේ පැමිණීමෙන් පසු සියලුම කරදර ඉවර වී ඔක්කොම හොඳ වේ යන බලාපොරොත්තුව ඇතිවය. නේ පුංචි මැනිකා අන්නේ බලාපොරොත්තුව දරාගෙන සිටියා. මොකද අප්පුච්ච එහෙම නැත්නම් සිලිඳු කිව්වා වගේ බබුන් මාස 6කට පස්සේ ආවයින් පස්සේ සියලු කරදර ඉවර වෙලා හේනක් කොටාගෙන ජීවත් වෙන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තු ඇතිව තමයි ඇය ඒ විදිහට බබුන් එනතෙක් බලාගෙන හිටියේ. එහෙත් බබුන් නොපැමිණීම දවස් ගතවන්ට ඇගේ විශ්වාසයත් බලාපොරොත්තුවත් දෙදුරුම් කෑවේය. ඒ කියන්නේ බබුන් එන්නේ නැහැ කොච්චර දවසක් බලාගෙන හිටියත් හැමදාම බලාගෙන හිටියත් බබුන් පිළිබඳ කිසිම ආරංචියක් නැහැ. බබුන් ආවේ නැහැ. ඔන්න ඔහොම වෙනකොට ඇගේ විශ්වාසයත් බලාපොරොත්තුවත් දෙදුරුම් කන්නට පටන් ගත්තා. පැහැදිලි දෙදුරුම් කන්නට පටන් ගත්තා. අනාගතය පිළිබඳ බියෙන් ඈ තැති ගැනින කියලා කියන්නේ ත්‍රාසයටපත් වුණා. එහෙම නැත්නම් තිගැස්මටපත් වුණා. සන්ත්‍රාසයටපත් වුණා. තැති ගැනින. 6 මාසයේ නියම වශයෙන්ම ගත වී ගියේ යයි හැමදෙනාම පිළිගන්නා දවස එළඹියේ. දැන් මුලදී තිබුණනේ ගම්වැසියන් අතර එකඟතාවක් නැතිකම.
නමුත් 6 මාසයේ නියම වශයෙන්ම ගත වෙලා ගියා කියලා හැමදෙනාම පිළිගන්න දවස එළඹුණා. හැමදෙනාම පිළිගන්න දවස එළඹුණා. එහෙත් බබුන් නම් පැමිණියේ නැත. බබුන් නම් ආවේ නැහැ. ඔහුට කිසියම් විපතක් සිද්ධ වෙන්න ඇති. භාග වේලාවට අසනීප වෙන්නත් පුළුවන්. නැත්තම් හිරගෙදර මුලාදෑනීන්ට ඔහු මතක නැති වෙලා වෙන්න පුළුවන්. හිරගෙදර ගියාම මිනිහෙකුට මොනවා වෙනවද කියන්න බෑ. යනාදිය එක එකාගේ කටින් කියවෙන්න පටන් ගත්තා. මිනිස්සුන්ගේ අදහස්. සමහර අය කිව්වා යම්කිසි විපතක් වෙලා ඇති. නැත්තම් මෙලහකට බබුන් එනවා. බබුන්ට හිරගෙදරදී මොනවා හරි කරදරයක් වෙන්න ඇති. භාග වේලාවට කියලා කියන්නේ සමහර විට, ඇතැම් විට, සමහර විට අසනීප වෙන්නත් පුළුවන්. නැත්තම් හිරගෙදර මුලාදෑනීන්ට, ඒ කියන්නේ අර ජේලර් මහත්වරුන්ට, බන්ධනාගාර නිලධාරීන්ට, හිරගෙදර මුලාදෑනීන් කිව්වේ ඒගොල්ලන්ට. හිරගෙදර මුලාදෑනීන්ට ඔහු මතක නැති වෙලා වෙන්න පුළුවන්. එක ඒවා කිව්වා. මාස 6කින් තමයි මේ මිනිස්සයව නිදහස් කරන්න ඕනේ කියලා මතක නැති වෙලා වෙන්නේ. හිරගෙදර ගියාම මිනිහෙකුට මොනවා වෙනවද කියන්න බෑ. යනාදී එක එකාගේ කටින් කියවෙන්න පටන් ගත්තා. ඒ කාලේ තත්ත්වය. ඒ කාලේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව යටතේ ලංකාවේ ඔය සිරගෙවල් වල සමහර විට ඒ හිරකරුවන්ට අසීමිත බරපතල වැඩ ඇතිව සිරදඬුවම් විදිද්දි සමහර වෙලාවට ඒ සිරකරුවන්ගේ ආයුෂ බොහොම කෙටි. ඒ වගේම බෝවන රෝග වැඩි. හිරකරුවන් අතර බෝවන රෝග වැඩි. මොකද සීමිත ඉඩ පහසුකම් තිබුණේ. එතකොට ඒවත් එක්ක සමහරක් වෙලාවට ඒ හිරගෙවල් වලට ගිය මිනිස්සුන්ගේ මරණය ඉක්මන් වුණා ඉස්සර. පැහැදිලිද? මරණය ඉක්මන් වුණා. ඒ වගේම ඒ අයව නොසලකා හැරුණා. නමුත් අද වෙනකොට ඒ තත්ත්වේ නැහැ. සිරකරුවෝද මිනිස්සුයෝය කියලා ඔබ දැකලා ඇති වැලිකඩ බන්ධනාගාර තාප්පේ ගහලා තියෙනවා. එතකොට අද වෙනකොට සිරකරුවන්ට එහෙම තත්ත්වයක් නැහැ. ඒ වගේම විශේෂ පුහුණු ලබා දෙනවා සිරකරුවන්ට, වෘත්තීය පුහුණු ලබා දෙනවා සමහරක් සිරකරුවන්ට. සමහර කරට සිරෙන් නිදහස් වෙලා ජීවිතේ වෙනමම ඔය මත්ද්‍රව්‍ය සහ හොරකම් ඒ දේවල් වලින් ඈත් වෙලා ජීවිතේ ගොඩනගා ගන්න සිරකරුවන්ට ඒ අවස්ථාව ලබා දෙනවා. ඇත්තටම සිරගයක් කියලා කියන්නේ එක්තරා විදිහක ජීවිතේ ජීවන තක්සලාවක් හැටියට ඒ සිරේට ගිය අය සමහරක් වෙලාවට හඳුන්වනවා. මොකද එයාලගේ ජීවිතය යහපත්ව වෙනස් කරගන්නට හේතු වෙච්ච තැන එතනයි කියලා. හැබැයි එහෙම නොවන අයත් ඉන්නවා. නැවතත් ආවයින් පස්සේ නැවතත් පරණ පුරුදු අයහපත් වැඩවල යෙදෙන අය ඉන්නවා. නමුත් ඒ හැරුණකොට සමහරක් දෙනෙක් ඉන්නවා ඒ සිරගත වුණාම ඒ අය Tamanගේ ජීවිත නිවැරදි කරගන්න. එතකොට ඉස්සර එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ. හිරේට යනවා කියලා කියන්නේ ආයේ මේ මිනිහා එයි කියන බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. පැහැදිලිද? එක එක්කෙනාගේ කටින් ওই විදිහට කියවෙන්න පටන් ගත්තා. අන්තිමට විමසූයේ අලුත් මුලාදෑනියා වූ පුංචිරාළ වෙදරාළගෙනි. දැන් බබෙහාමි ආරච්චිරාළගෙන් පස්සේ ආරච්චිරාළ තනතුර බාරගත්තේ මේ පුංචිරාළ වෙදානේ. එතකොට මේ පුංචිරාළ වෙදරාළගෙන් අන්තිමට කියන්නේ වෙන කරන්න දෙයක් නැතිකමට ඇය ඇහුවා මේ පුංචිරාළ වෙදරාළගෙන්. මොකද හේතුව ආණ්ඩුව නියෝජනය කරන ගමේ හිටපු එකම නිලධාරියා ඔහු. the village headman. මේ ගම්මුලාදෑනියා. එතකොට ඒ නිසාම මේ ආණ්ඩුව නියෝජනය කරන පුද්ගලයා නිසා ඇහුවා මේ ගැන. හරිද? අන්තිමට ඇය විමසුවේ අලුත් මුලාදෑනියා වූ පුංචිරාළ වෙදරාළගෙන්. මිනිහා අනුමානයක් නෑ මැරෙන්න ඇති. ඔහු කිව්වේ. හරිද? ගත්කටටම කිව්වා. දැන් මේ කියන්නේත් පුංචි මැනිකගේ මූණටමයි. පුංචි මැනිකගේ මූණටමයි කියන්නේ. අනුමානයක් නෑ මැරෙන්න නේ. ඒ කියන්නේ පුංචිරාළ වෙදරාළගේ හිත යට කොහොමත් බබුන් ගැන තිබුණා ඊර්ෂ්‍යාව. මොකද බබුන් කියලා කියන්නේ ඒ ගමේ හිටපු තරුණයා.
නේ ඇහැට කන්ට පේන තරුණයා ශක්තිවන්ත. එතකොට පුංචි රාළ වෙදරාළ වයසයි මහලුයි. ඒ නිසාම මේ පුංචි රාළ වෙදරාළට බබුන් ගැන ඊර්ෂ්‍යාවක් තිබුණා. මොකද පුංචි රාළ වෙදරාළ ඔය හින්නිහාමිව පුංචි මැණිකව බලාපොරොත්තුවෙන් හිටියා. නමුත් බබුන් පුංචි මැණිකව විවාහ කරගත්ත තැනේදී තමයි අර පුංචි රාළ වෙදරාළ ඊට පස්සේ හින්නිහාමිව ගොදුරු කරගන්නට කටයුතු කළේ. එතකොට කොහොමත් මේ පුංචි රාළ වෙදරාළගේ තිබුණා ඊර්ෂ්‍යාවක් මේ බබුන් පිළිබඳ. ඒ නිසා අර ඇඟට පතට නොදැනී අර ගත් කටටම අර පුංචි මැණිකගේ මූණටම කිව්වා අනුමානයක් නෑ මිනිහා මැරෙන්නේ නැති කියලා. එහෙම කිව්වහම අර පුංචි මැණිකගේ හදවතට දැනුනේ නිකන් විශාල පහරක් ගැහුවා වගේ පපුව මැද්දට. ඒ වගේම පුංචි මැණික අර තමන්ගේ ඇස් දෙකත් ලොකු කරගෙන පුංචි රාළ වෙදරාළ දිහා බලාගෙන හිටියා. එතන පුංචි රාළ වෙදරාළ ඒක තවදුරටත් මෙන්න විස්තර කරනවා. හැබැයි පුංචි රාළ වෙදරාළගේ මේ පැහැදිලි කිරීමත් යම් මට්ටමකින් සාධාරණයි. මොකද පුංචි රාළ වෙදරාළ මේ හිරගෙදර සිදුවෙන මේ දේවල් පිළිබඳව යම්කිසි අවබෝධයක් තියෙනවා. මොකද පරිණත පුද්ගලෙක් නේ. එතකොට හිරගෙවල් වලට ගිය මිනිස්සුන්ට මොකද වෙන්නේ කියන දේ මේ පුංචි රාළ වෙදරාළ දන්නවා. මොකද ඔහුත් වයසයි. බලන්න පුංචි මැණිකාගේ හද දෙදුරුම් කෑවේය. ඈ තමාගේ ලොකු ඇස් දෙක වෙදරාළගේ මුහුණට හෙළූ ගමන් නොසැලී සිටියාය. ඔව් මං හිතනවා මිනිහා මැරිලයි කියලා. ඉරගෙදරට යන මිනිස්සු උන් හිටි හැටියේ මැරෙනවා. වැඩියෙමත් ඔය බබුන් වගේ හයි හත්ති ඇති මිනිස්සු. ලෙඩට බේත් කොච්චර තිබුණත් කරුමෙට බේත් තියෙනවය. මිනිස්සු හිරගෙදර උන්න හිටිය හැටියේ මුල්ලකට ගිහින් වැටෙනවා. මැරෙනවා. දැන් උඹට කරන්න දෙයක් නෑ. කරුමෙට දෙන්න බේත් නෑ. උඹ මේ ගමේ ඉන්න කවුරු හරි කසාද බැඳගන්න. ඉලන්දාරියෙක් නැත්තං නාකියෙක් වුණත් මොකක්ද ඇති වැරැද්ද? කසාද බැඳගන්න. ගං ඉවුරේ අලියට නරි අදිනවා කියලා අනිත් අලි ගඟේ නාන්නේ නැතුව අරිනවද? දැන් මේ කියන්නේ ලොකු කතන්දරයක්. පුංචි රාළ Tamanගේ හිතේ තියෙන අදහසත් මෙතන හිමීට ඉදිරිපත් කරනවා. මං හිතන්නේ ඔබට වැටහෙන්නට ඇති අපි තව ටිකක් එක තේරුම් ගනිමු. පුංචි රාළ Tamanගේ හිතේ තියෙන අර යටි හිතේ තියෙන සිතුවිලිත් හිමීට මේ සමගම ඉදිරිපත් කරනවා. බලන්න කියනවා ඔව් මං හිතනවා මිනිහා මැරිලයි කියලා. හිරගෙදරට යන මිනිස්සු උන් හිටි හැටියේ මැරෙනවා. එහෙම වෙන්නේ කොහොමද? මෙතන වැඩියෙමත් ඔය බබුන් වගේ හයි හත්ති ඇති මිනිස්සු. එතනම තියෙනනේ අර ඊර්ෂ්‍යාව. නේ කියනවා වැඩියෙමත්ම ඔය බබුන් වගේ හයි හත්තිය තියෙන මිනිස්සු තමයි උන් හිටි හැටියේ මැරෙන්නේ. හරිනේ. ඒ මොනවා නිසාද? කරුමේ නිසා. ලෙඩට බේත් කොච්චර තිබුණත් කරුමෙට බේත් තියෙනවා. දැන් කියන්නේ අනාදිමත් කාලයක සිටම අපේ අසරණ ගම්වැසියන් දුප්පත් මිනිස්සු Tamanගේ හිත සනස ගන්නට කියන දේ මොකද්ද? මේක තමයි කරුමේ. හරිද? මේක තමයි කරුමේ. මේක අපේ කරුමේ. මොනවා කරන්නද? ඒක හරි. කර්මය කර්මානුරූපව නැත්නම් කර්මයට අනුව, ඒ කියන්නේ බුදුදහමට අනුව කර්මානුරූපව කර්මයට අනුව තමයි නේද? පෙර කරන ලද කුසල අකුසල කර්මයන් අනුව තමයි මේ සෑම සියලු දෙයකම විපාකය අපට ලැබෙන්නේ. ඒක හරි. බුදුදහමට අනුව. එතකොට ඒ දුප්පත් මිනිස්සු අන්තිමට තමන්ගේ අසරණකම නිසාම අන්තිමට හිත හදාගන්නේ ඔන්න මොනවා කරන්නද මේක අපේ කරුමේ. අන්තිමට කියන්නේ එහෙමනේ. මේක අපේ කරුමේ. එතකොට මේ පුංචි රාළත් කියනවා ලෙඩට බෙහෙත් කොච්චර තිබුණත් කරුමෙට බෙහෙත් නැහැ. කරුමේ වළක්වන්න බෑ. කරුමේ කියලා කියන්නේ කර්මය. කර්මයේ වළක්වන්නට බෑ. මිනිස්සු හිරගෙදර උන්න හිටි හැටියේ මුල්ලකට ගිහින් වැටෙනවා මැරෙනවා. දැන් මේකේ මේ අදහස මොකද්ද? ඒ තමයි මේ මිනිස්සුන්ගේ ආයුෂ කාලය අඩු වෙනවා. එහෙම වෙන්නේ ඇයි? කැලෑබද ගම්වල ක්‍රියාශීලීව වැඩ කරපු මේ මිනිස්සු බබුන් වගේ අය ක්‍රියාශීලීව වැඩ කරපු කැලෑබද ගම්මානවල හිටපු මේ මිනිස්සු ගෙනහිල්ලා දාන්නේ අර උස තාප්පකින් වට වෙච්ච ජරාවාස වෙච්ච සමහරක් වෙලාට මේ ගොඩනැගිලි සහිත මේ සම්පූර්ණ පරිසරයකට ගෙනහිල්ලා දාන්නේ ගහක් කොළක් ඇහැට දකින්නට නැති. ගහක් කොළක් ඇහැට දකින්නට නැති පරිසරයකට තමයි දාන්නේ. ගොඩනැගිලි වලින් වට වෙච්ච. එතකොට ඒ බඳු පරිසරයක මේ අර
ගස්වල කොළත් සමග ගස්වල කොළාතු කොළ සමග ජීවත් වෙච්ච මිනිස්සුන්ට අර වගේ පරිසරයක ජීවත් වෙන්න අමාරුයි. ඒ මිනිස්සුගේ ආයුෂ කාලය කෙටි වෙනවා, ඉක්මනට රෝගාබාධ වලට ගොදුරු වෙනවා. පැහැදිලිද? එහෙම නැත්නම් මානසික උන්මන්තක තත්වයටපත් වෙනවා. මොකද හේතුව අර කැලෑවේ ස්වභාවිකව මේ පරිසරයත් එක්ක ජීවත් වෙච්ච මිනිස්සෙකුට ওই වගේ කොන්ක්‍රීට් වනාන්තරයක ඉන්න හරි අමාරුයි. හිරගත වෙලා ඉන්න අමාරුයි. එතකොට මේ මිනිස්සුන්ට විවිධ ලෙඩ රෝග ඇති වෙලා ඒ මිනිස්සුන්ගේ මරණය ඉක්මන් වෙනවා. ඒක තමයි උතන ඔය කියන්නේ. පැහැදිලිද? එතකොට කියනවා මිනිස්සු හිරගෙදර උන්න හිටි හැටි මුල්ලකට ගිහින් වැටෙනවා මැරෙනවා. ගොඩක් වෙලාට ඔය දැන් මේ බන්ධනාගාරවල සමහරක් වෙලාට බෝවන රෝග ක්ෂණිකව බෝ වෙනවා. එතකොට මේ බෝවන රෝගත් එක්ක උණ සන්නිපාතත් එක්ක ඒ කියන දේවල් එක්ක ගොඩක් වෙලාට ඒ සිරගෙවල් වල මිනිස්සුන්ගේ ආයුෂ කාලය අඩුයි කියලා තමයි කියන්නේ එකල. පැහැදිලිද? දැන් උඹට කරන්න දෙයක් නැහැ. කරුමෙට දෙන්න බෙහෙත් නැහැ. ආපහු කියනවා කරුමෙට දෙන්න බෙහෙත් නැහැ. උඹ මේ ගමේ ඉන්න කවුරු හරි කසාද බැඳගන්න. දැන් මේ ගමේ කවුද ඉන්නේ? මේ ගමේ කිසිම ඉලන්දාරියෙක් ඉන්නවද? නැහැ. මේ ගමේ කිසිම ඉලන්දාරියෙක් නැහැ. මේ ගමේ කිසිම තරුණයෙක් නැහැ පුංචි මැනිකට මේ විවාහ වෙන්න තරම්. එතකොට ඒ නිසා තමයි මේ නිකන් ඇඟට පතර නොදැනී කියනවා ඉලන්දාරියෙක් නැත්නම් නාකියෙක් වුණත් මොකක්ද ඇති වැරද්ද? දැන් මේ නාකියෙක් වුණත් කියලා අදහස් කරන්නේ තමා ගැන. තමා ගැන නෙවෙයි නොකිය කියන්නේ. මේ ඉලන්දාරියෙක් නැත්නම් නාකියෙක් වුණත් මොකක්ද ඇති වැරද්ද? නමට හරි මිනිහෙක් එපේ. හේනක් කොටාගෙන ජීවත් වෙන්න. ඒ නිසා ඔන්න ඉලන්දාරියෙක් නැත්නම් නාකියෙක් වුණත් කසාද බැඳ ගනින් කියලා කියනවා. ඒ වගේම ලස්සන අපූර්ව පිරුලක් ඒ සඳහා යොදනවා. බලන්න ගම් යූරේ අලියට නරි අදිනවා කියලා අනිත් අලි ගඟේ නාන්නේ නැතුව අරිනවද? මෙන්න මේක හරිම වැදගත් මේ කොටස. මේ ගම් යූරේ අලියට නරි අදිනවා කියලා අනිත් අලි ගඟේ නාන්නේ නැතුව අරිනවද? මොකද්ද මේකේ අදහස? මේකේ අදහස මෙන්න මෙහෙම පැහැදිලි කරලා දෙන්නම්. ඒ තමයි මතක තියාගන්න දැන් මේ පුංචි රාළ මේක කියන්නේ අර පුංචි මැනිකාට මූණ දෙන්නට සිදුවෙච්ච සිදුවීම ගැන තමයි මේ ව්‍යංගයෙන් පවසන්නේ. මේ ඉඟි කරන්නේ. දැන් මෙහෙමනේ. සාමාන්‍යයෙන් වනගත අලි ස්වභාවිකව ආහාර පාන සොයාගත යුතුයි. සාමාන්‍යයෙන් අලියෙක් කිලෝමීටර් ගණනාවක් දවසකට ඇවිදිනවා ආහාර සොයාගෙන. වනාන්තර අලි, වනගත අලි. එතකොට ගස්වල කොළාතු අරවා මේවා කනවා. සමහරක් වෙලාට හේන් වලට වගා හානි කරගෙන ඒ වලට පැනලත් සමහරක් වෙලාට මේ ඔය දේවල් කනවා බොනවා නැත්තේ නැහැ. නමුත් ඒකල සාමාන්‍යයෙන් ස්වභාවික පරිසරයේ ඕන තරම් අලින්ට ආහාර පාන තිබුණා ගස් කොළන්. එතකොට ඒ අලි ගොඩක් වෙලාට ඒ ගස් කොළන් කනවා. ඉතින් එහෙම කරනකොට අර විශේෂයෙන්ම මේ තනකොළත් උගුල්ලලා තනකොළ පඳුරු උගුල්ලලා කනවා. කනකොට හොඳට මේ අලිය මේ තනකොළ පඳුරු ගසනවා. ගසලයි කන්නේ. මොකද හේතුව අලියගේ අර මේ හක්කේ දත් ඒ වගේම අලියගේ දත් යම් කාලයක් යනකොට අලිය වයස්ගත වෙනකොට ඒවා ගෙවි යනවා. අලින්ගේ ඒකේ වෙනවා. ඒ කියන්නේ අලින්ගේ මේ දත් වයස්ගත වෙනකොට ගෙවි යනවා. එතකොට ඒ ගෙවි යන එක ඉක්මන් වෙනවා සමහරක් වෙලාවට අර මේ තනකොළ පඳුරු වල වැලි තිබුණොත් ගල් තිබුණොත් වැලි තිබුණොත් අලිය අර ඒ හණු දෙක මෙහෙම අඹරනකොට අර මේ ගල් වැලි ඒ අතරට ගිහිල්ලා අර මේ අදත් ගෙවෙනවා කාදනය වෙනවා. එතන ඒ නිසා තමයි ඌ සෑහෙන පරිස්සම් වෙන්නේ මේ තනකොළ අරවා මේවා කනකොට හොඳට ගසලා කන්න. එතකොට එහෙම කාලයක් යනකොට මේ සතාගේ මේ දත් ගෙවුනයින් පස්සේ ඒ සතාට ආහාර ඒ කියන්නේ කෑමට හරි අපහසු තත්වයක් ඇති වෙනවා. එතකොට දඩයක් කරුවෙකුගේ ඉලක්කයක් නොවුනා නම් ස්වභාවිකව අලියෙක් මැරෙනවා නම් ඒ අලිය සමහරක් වෙලාවට මේ ටික වයස්ගත වෙනකොට ඒ අලිය යන දුර ප්‍රමාණය එන්න අඩු කරනවා. ඊට පස්සේ අවසානයේ ඌට ගොඩාක් ඌ අසනීප තත්ත්ව වලට එනකොට ජීර්ණ අපහසුතා එතකොට ඔය ආහාර ජීර්ණ අපහසුතා තමයි ගොඩක් වෙලාට එන්නේ. ඒතර එහෙම ආපුවම ඌ ගොඩක් වෙලාට ඌ ඇවිදින සීමාව අඩු කරලා ඌ හොයා ගන්නවා ගොඩක් වෙලාට මේ ගංගා ඉවුරක්, ගම් ඉවුරක්, වැව් ඉවුරක් සාමාන්‍යයෙන් හොයා ගන්නවා. ඉඳ හොයාගෙන අර ගස් ටිකක් තියෙන ඒ හරියේ ඌ ඉන්නවා. ඉඳලා ඌට කන්න බැරි වෙනකොට වතුර ටිකක් හරි ඌට බොන්න පුළුවන්. එතකොට එහෙම හරි කරගෙන ඌ ඉඳලා ඊට පස්සේ අන්තිමට ඌ එතනම අර ගම් ඉවුරේ ඇදගෙන වැටෙනවා. ඒ වැටුණයින් පස්සේ ඒ කියන්නේ ඌ නිදාගෙන ඌට අන්තිමට නැගිටින්න බැරි වෙනවා. එහෙමයි.
සාමාන්‍යයෙන් අලි මේ ඇලවෙලා නිදා ගන්නවා, වැතිරිලා නිදා ගන්නවා. නමුත් ඊට පස්සේ ඌට මේ නැගිට ගන්න බැරි වෙනවා. එතකොට නැගිට ගන්න බැරි වෙලා ඌ එහෙමම ඉන්නවා. එතකොට අර සාමාන්‍යයෙන් අලියෙක්ට මේ නිදාගෙන නැගිටින්න බැරි වුණොත් එහෙම ඌ පැය ගාණක් යනකොට ඌගේ එක පැත්තකට ලේ ගමනාගමනය වැඩි වෙලා ඌට ඇත්තටම ඊට පස්සේ ඌගේ මරණය ඉක්මන් වෙනවා. එහෙම වුණා. එතකොට අර විදිහට වැටිලා වැතිරිලා ඉන්නවා. එතකොට එහෙම වෙලා මේ අලියා ස්වභාවිකව මිය යනවා. හරිද? ස්වභාවිකව මිය යනවා ගම් ඉවුරේ. එතකොට එහෙම මිය ගියාම මේ සතාගේ සිරුර කුණු වෙනවා. එතකොට එහෙම කුණු වෙන සිරුර ගොඩක් වෙලාවට මේ නරින්ගේ ආහාරය බවට පත් වෙනවා. එතකොට කුණු වී යන සිරුරෙන් එන සියලු ඒ අපද්‍රව්‍ය සියල්ල මේ නරි පොරකකා කනවා. ඇද ඇද කනවා. එතකොට එහෙම පලාතම ඉතින් මේ දුර්ගන්ධයක් හමනවා. එතකොට මේ ඇද ඇද කනවා. එහෙම ඇද ඇද කනකොට ඒ ගඟට එනවා තවත් අලිරංචු නාන්න. ඒ ගඟට එනවා තවත් අලිරංචු නාන්න. එතකොට එහෙම එනකොට අර අලිරංචු දකිනවා අර තමන්ගේම වර්ගයේ එකෙකුට ඒ වෙලා තියෙන විපත. ඒ වගේම තමන්ගේ වර්ගයේ සතෙක්ගේ මලසිරුර අර නරි ඇද ඇද කනවා දකිනවා. එහෙම දැකලා ඒ අලි යම්කිසි විදිහකින් ඔය අලියටත් තේරෙනවා, අලිරංචුවටත් තේරෙනවා. සමහර කරට උනුත් ඒ සීමාවට එන්නේ නෑ, අර ගඳත් එක්ක එන්නේ නෑ. නමුත් ඒ උනාට උන් ඒක දකිනවා. එතකොට උන් ඒක දැකලා උන් ඒක දිහා බලාගෙන ඉන්නවා. එතකොට උන්ටත් ඒක කරන්න දෙයක් නැහැනේ, අර සතා ස්වභාවිකවනේ මැරිලා තියෙන්නේ. එතකොට මේ ඒ අලි මලකුණ දැක දැකත් අර අලි ගඟට බැහැලා දිය නෑම කරනවා. එහෙම නැතුව මේ අලි අර ගම් යූරේ අලියෙක් මැරිලා ඉන්නවා දැකලා අනිකුත් අලිරංචු ගඟේ නාන්නේ නැතුව එතනින් යන්නේ නැහැ. මේ හැරිලා යන්නේ නැහැ. අර තමන්ගේ වර්ගයේ සතාගේ විපත දැකලත් ඒ අලි ටික අර ගඟට බැහැලා නාලා පැය ගණන් ඉඳලා තමන්ගේ ශරීර දාහය නිවාගෙන වතුර බීලා නාලා සමහර කලට ජල ක්‍රීඩා කරලා මේ කරගෙන තමයි ඒ සත්තු ටික ආපහු ගොඩට එන්නේ. එතකොට මොකද්ද මේකේ අදහස? ගම් යූරේ අලියට නරි අදිනවා කියලා අනික් කලි ගඟේ නාන්නේ නැතුව හරිනවද? ඕකේ අදහස තමයි දැන් මොකද්ද මේ කියන්නේ? පුංචි මැනිකා විවාහ කරගත්ත බබුන්ට අත්වෙච්ච ඉරණම. හරිද? ගමේ ඉන්න අය දන්නවා. පුංචි මැනිකාව විවාහ කරගත්ත බබුන්ට මේ අත් වෙලා තියෙන ඉරණම ගමේ ඉන්න අනෙකුත් ගම්මු දන්නවා. පිරිමි දන්නවා. ගමේ ඉන්න අනෙක් පිරිමි දන්නවා. හැබැයි එහෙම කියලා මේ පුංචි මැනිකව විවාහ කරගන්නේ නැතුව ඉන්නේ නැහැ. බබුන්ට අත්වෙච්ච ඉරණම දැනත් පුංචි මැනිකව විවාහ කරගන්න නැතුව ඉන්නේ නැහැ. ඕනම කෙනෙක් පුංචි මැනිකව විවාහ කරගන්න සූදානම්. ඕක තමයි ඔය කියන්නේ. හරිද? ගම් යූරේ අලියට නරි අදිනවා කියලා අනිත් අලි ගඟේ නාන්නේ නැතුව අරිනවද? පැහැදිලිද? ඒ කියන්නේ බබුන්ට මේ වගේ දෙයක් වුණාය කියලා ගමේ ඉන්න අනිත් කවුරුත් අකමැති නෑ පුංචි මැනිකව විවාහ කරගන්න. පැහැදිලිද? ඒක තමයි ඔය කියන්නේ. හරිද? එතකොට පුංචි මැනිකා ඒකට උත්තර දෙන්න යන්නේ නෑ. පුංචි මැනිකා අහනවා ප්‍රශ්නයක්. රාලහාමි, ඇත්තටම මේ ගැන මුකුත් ආරංචියක් දන්නවද? එයා මලයි කියලා දැනගන්න ලැබුණද? මොකද පුංචි රාල ගත් කටටම කිව්වනේ අනුමානයක් නෑ මිනිහා මැරිලා ඇති කියලා. දැන් එහෙම කියන්නේ කොහොමද? සමහරක් විට මේ පුංචි රාල බබුන් පිළිබඳව ආරංචියක් දැනගත්තාද? තේරුණාද? දැනගත්තාද? එහෙම නැත්නම් හිරකරුවන් පිළිබඳව තියෙන පුංචි රාලගේ තියෙන අත්දැකීමෙන්ද පුංචි රාලේ එක කිව්වේ? ඒ නිසාම පුංචි මැනිකා අහනව අඩුම තරමේ Tamanගේ සිත සනසා ගන්නට මේ පුංචි රාලගෙන් රාලහාමි කියලා මෙතන ආමන්ත්‍රණය කරන්නේ පුංචි රාල වෙදරාලට. මොකද එයා ගම්මුලා දෑනියා නිසා. රාලහාමි ඇත්තටම මේ ගැන මොකුත් ආරංචියක් දන්නවද? නේ එයා මලයි කියලා දැනගන්න ලැබුණාද? මොකද ගත් කටටම පුංචි රාල කිව්වනේ මේ අනුමානයක් නෑ මිනිහා මැරෙන්නේ නැති කියලා. නමුත් මෙන්න පුංචි රාල වෙදරාල කියනවා මෙන්න මෙහෙම.
මං අහපු ආරංචියක් නෑ. කාගෙන්ද ආරංචිය අහන්නේ? උඹට ආරංචියක් දැනගන්න ඕන නම් ඒකට යන්න ඕනේ හිරගෙදර. දවස් ගාණක් තිස්සේ යන්න තියෙනවා. ඉස්සර වෙලා කඹුරු පිටියට ගිහින් ඊට පස්සේ බස්නාහිර පැත්තට යන්න ඕනේ තංගල්ලට යන මහ පාර දිගේ. හිරගෙදරින් අහපුවම උඹට දැනගන්න පුළුවන් වෙයි. හරිද? එතකොට කියනවා මං අහපු ආරංචියක් නෑ. කාගෙන්ද ආරංචිය අහන්නේ? දැන් ඇත්තටම මේ පුංචිරාල වෙදරාලට බබුන් පිළිබඳව කැක්කුමක් එහෙම නැත්නම් බබුන් පිළිබඳව වගකීමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ පුංචිරාල වෙදරාලට අඩුම තරමේ උත්සාහ කරන්න තිබුණා කෝරළේ මහත්තයා හරහා මේ බබුන් ගැන ආරංචි කරලා බලන්නට. අපි දන්නේ නැහැ සමහරක් වෙලාවට පුංචිරාල වෙදරාල බබුන් පිළිබඳව දැනගත්තාද කියන දේ. හරිද? නමුත් ඒ වුණාට මෙතන කියනවා මං අහපු ආරංචියක් නැහැ. කාගෙන්ද ආරංචි අහන්නේ? උඹට ආරංචියක් දැනගන්න ඕන නම් ඒ කියන්නේ මේ පුංචි මැනිකට කියනවා උඹට බබුන් ජීවත් වෙලා ඉන්නවද බබුන්ට මොකද වුනේ ඔහොම දැනගන්න ඕන නම් ඒකට කරන්න තියෙන එකම දේ තමයි යන්න ඕන හිරගෙදරට නේ කොහෙද මේ හිරගෙදර තියෙන්නේ තංගල්ලේ තියෙන්නේ තංගල්ලේ හිරගෙදර තංගල්ල බන්ධනාගාරය දවස් ගාණක් තිස්සේ යන්න තියෙන්නේ නේ පයින් ගියොත් කරත්තෙන් ගියත් පයින් ගියත් දවස් ගාණක් තිස්සේ යන්න තියෙනවා පළවෙනියෙන්ම යන්න ඕනේ කඹුරු පිටියට පළවෙනියෙන්ම යන්න ඕනේ මාතර කඹුරු පිටියට. ගිහින් ඊට පස්සේ බස්නාහිර පැත්තට යන්න ඕනේ තංගල්ලට යන මහා පාර දිගේ. මෙන්න මෙතන පොඩි වරදක්. ඒක මුල් කතුවරයාට සිදුවෙච්ච වරදක් විය යුතුයි. එනවාද ඉංග්‍රීසි පොතත් එක සංසන්දනය කරලා බලන්නට ඕනේ ඒක ගැන. AP ගුණරත්න ඒක සිංහලයට පරිවර්තනය කළා. හරි. ඒ කියන්නේ සිංහලයට නැගුවා. නමුත් මේ කියන කතාව ටිකක් ගැටලු සහගතයි. මොකද බැද්දේගම ඉඳන් මාතර තංගල්ල මාතර කඹුරු පිටියට ඇවිල්ලා කඹුරු පිටියේ සිට යා යුත්තේ බස්නාහිර පැත්තට නෙවෙයි. හරිද? බස්නාහිර පැත්තට නෙවෙයි. හරිනේ. හරිද? එතකොට බස්නාහිර පැත්තට යන්න ඕන තංගල්ලට යන මහා පාර දිගේ. යන්න ඕනේ නැගෙනහිරට. හරිද? එතන එහෙම ගැටලුවක් තියෙනවා. හරිද? නමුත් ඒක ඔබේ හුදෙක් දැනුවත් භාවය සඳහා පමණයි මම මේ කියන්නේ. තර්කානුකූලව ගත්තොත් එහෙම බැද්දේගම ඉඳන් එන කෙනෙක් මාතර කඹුරු පිටියට ඇවිල්ලා කඹුරු පිටියේ සිට තංගල්ලට යන්න නම් යා යුත්තේ නැගෙනහිර දිශාවට. තංගල්ලට යන්න නම් යන්න ඕනේ නැගෙනහිර දිශාවට. නමුත් මෙතන කියන්නේ බස්නාහිර පැත්තට කියලා. ඒ කියන්නේ සමහර විට මම දන්නේ නැහැ. හැබැයි ඊට පස්සෙත් ඔය බස්නාහිර පැත්තට යන කතන්දරේ ආපහු තව ඉදිරියට එනවා. ඒ නිසා මේ මොහොතේදී අපිට හිතන්න බෑ පුංචිරාල වෙදරාලට වැරදුණු දෙයක්ද මේ කියන්නේ කියලා. මොකද හැබැයි ආපහු කතුවරයා කියනවා ඒ බව. ඒ නිසා මෙතන යම්කිසි විදිහකින් පොඩි පටලැවීමක් තියෙනවා. හරිනේ බස්නාහිර පැත්තට යන්න ඕනේ තංගල්ලට යන මහා පාර දිගේ. හිරගෙදරින් අහපුවාම උඹට දැනගන්න පුළුවන් වෙයි. නේ? හිරගෙදරින් අහපුවාම උඹට දැනගන්න පුළුවන් වෙයි බබුන්ට මොකද්ද උනේ කියලා. පුංචි මැනිකා නිශ්ශබ්දවම වෙදරාලගේ ගෙයින් සෙමින් දොරට බැස ගෙදර ගියාය. සෙමින් දොරට බැස කියලා කියන්නේ එළියට බැහැලා. හරිද? සිර ගෙදරට ගොස් බබුන් ගැන විමසන්නට දෑ සිතාගත්තාය. වෙන කොහෙන් අහන්නද? ගම්මුන්ගෙන් ඇහුවට ඒකමතික තීරණයක් නැහැ. පුංචිරාල වෙදරාල ගමේ ආරච්චිරාල බවට පත් වෙලා ඉන්නවා. එයාගෙන් ඇහුවත් හරි ගමන් උත්තරයක් දෙන්නේ නැහැ. එහෙනම් ඇයට මේ පිළිබඳව දැනගන්නට තියෙන එකම තැන තමයි තංගල්ල හිරගෙදර. ඉතින් ඒ නිසා හිරගෙදරට ගිහිල්ලා මේක දැනගන්නට ඕනේ කියලා ඇය තීරණය කරනවා. හැබැයි ඒක ඇයට ලොකු අභියෝගයක්, විශාල අභියෝගයක්. නන් නොදන්නා රටකට තනිව යාම ගැන සිතෙන විට පවා ඈ තුල බියක් උපන් නමුත් මේ සැකය හිසේ තබාගෙන ගමේ ජීවත් වීම අමාරු කාරණයක් වූ හේයින් කෙසේ නමුත් තංගල්ලට ගොසින් එන්ටම අදිෂ්ඨාන කරගත්තාය. එතකොට ඇය කල්පනා කරනවා නන් නොදන්නා කියලා කියන්නේ කිසිදාක ගිහිල්ලා නැති. කිසි දවසක ගිහිල්ලා නැති. රටකට කියලා කියන්නේ මේ ඇය විදේශගත වෙනවා නෙවෙයි නෙමෙයි. නමුත්
ඔය තංගල්ල වගේ තැනකට තංගල්ල නගරය වගේ තැනකට යනවා කියලා කියන්නේ මේ බැද්දෙගම වගේ කැලෑ ගම්මානයක ජීවත් වෙච්ච කාන්තාවකට එය විශාල අභියෝගයක්. මොකද ජීවිතයට ඇය කඹුරු පිටියටවත් ගිහිල්ලා නැහැ. මාතර කඹුරු පිටියටවත් ඇය ජීවිතයට ගිහිල්ලා නැහැ. හැබැයි බැද්දෙගම ඉඳන් කඹුරු පිටියට යන පාර ඇයට පුරුදුයි. නමුත් ඒ වුණාට කඹුරු පිටියටවත් ගිහිල්ලා නැහැ. එතකොට කඹුරු පිටියට යන්න ඕනේ. කඹුරු පිටියෙන් ඊට පස්සේ තංගල්ලට යන්නට ඕනේ. එතකොට මේ යනවා කියලා කියන්නේ වෙනමම රටකට යනවා වගේම තමයි. ඒකයි ඔය කියන්නේ නන් නොදන්නා රටකට තනිව යාම ගැන සිතන විට පවා ඈ තුල බිය උපන්නම. මොකද කර්ණිනා හාමියව ගෙනියන්න බෑ. මොකද ඇය ඒ තරමට වයසයි දුර්වලයි. මේ සැකේ හිසේ තබාගෙන ගමේ ජීවත් වීම අමාරු කාරණයක් වූ හේයින්. ඒ කියන්නේ මේ සැකේ හිසේ තියාගෙන ගමේ ජීවත් වෙන එක අමාරුයි. ඒ කියන්නේ බබුන් එයිද නැද්ද? මේ අඩුම තරමේ එනවනම් ඉන්නවනම් හිත හදාගන්න පුළුවන්. ඒ නැත්තම් බබුන්ට මොන හරි කරදරයක් වෙලා නම් එහෙම හරි හිත හදාගන්න. නේ ඒ නිසා ඇය තීරණය කරනවා තංගල්ලට ගිහින් එන්නට. මේ තංගල්ලට ගිහිල්ලා මේ ගැන දැනගෙන එන්නටම ඇය තීරණය කරනවා. අදිෂ්ඨාන කරගත්තා. එතකොට අන්න පුංචි මණිකා තුල තිබුණු අදිෂ්ඨාන ශක්තිය. හරිද? පුංචි මණිකා තුල වූ අදිෂ්ඨාන ශක්තිය බබුන්ට මොකද්ද උනේ කියලා දැනගන්නට තංගල්ලට යන්නට ඇය අදිෂ්ඨාන කරගන්න. පුංචි මණිකා කියලා කියන්නේ අදිෂ්ඨානශීලී චරිතයක්. අපට ඔන්න උදාහරණයක්. අපිට ਵਿਚාරවලට පැහැදිලිද? නන් නොදන්නා රටකට තනිව යාම ගැන සිතෙන විට පවා ඈ තුල බියක් උපන් නමුත් බිය උපන් නමුත් මේ සැකේ හිසේ තබාගෙන ගමේ ජීවත් වීම අමාරු කාරණයක් වූ හේයින් කෙසේ නමුත් තංගල්ලට ගොසින් එන්ටම අදිෂ්ඨාන කරගත්තාය. පුංචි මණිකා කියලා කියන්නේ කෙසේ හෝ ඉවසීමෙන් යුතුව Tamanගේ අරමුණු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්නට උත්සාහ දරන තැනැත්තියක්. ඇගේ අදිෂ්ඨානශීලී භාවය. පිළියෙල කරගත් කුරක්කන් රොටි කිහිපයකුත් බොහොම හිමීට වතුර ටිකක් දාලා මුහු කරලා හදාගත්ත කුරක්කන් රොටි කීපයක් අඩුම තරමේ දවස් 2-3කට නරක් වෙන්නේ නැතුව තියාගන්න පුළුවන් හැටියකට නේ පිළිණු උනත් ඒක කන්න වෙනවා නේ පිළියෙල කරගත් කුරක්කන් රොටි කිහිපයකුත් ගමන ගැන ඇසූ ගම්මුන්ගෙන් ලැබුණු තවත් ධාන්‍යයට කිහිපයකුත් ලේන්සුවක උතාගෙන කඹුරු පිටිය බලා පිටත් වූවාය. මේ මෙතන ලේන්සුව කියලා කියන්නේ ගොඩක් වෙලාට අර ඉස්සර තිබුණා කම්බ ලේන්සු කියලා තිබුණා මෙහෙම දිග ලොකු ලේන්සු. එතකොට ඒ ලොකු ලේන්සුවක මේ අර කරට දාන්නේ ගොඩක් වෙලාට අන්නේ කර ලේන්සු. ඒ කර ලේන්සුවක උතාගෙන මොනවද? කුරක්කන් රොටි කීපයකුයි අර මෙහෙම පුංචි මණිකා මේ තංගල්ලට ගිහිලා බබුන්ට මොකද උනේ කියලා බලලා එන්න යනවයි කියලා දැනගත්තාම ගම්මු කීප දෙනෙක් තව මොනවා හරි ධාන්‍යයට ටිකක් දීලා තියෙනවා. මේ යන ගමන් අතරමඟ කුසගින්නක් ආවොත් එහෙම අඩුම තරමේ මොනවා හරි දෙයක් හදාගන්න හරි දීලා තියෙනවා. ධාන්‍යයට ටිකකුත් ලේන්සුවක උතාගෙන ඈ කඹුරු පිටිය බලා පිටත් වූවාය. හැබැයි ඇයට ඒ ලැබුණු ආහාර පාන ප්‍රමාණවත් නැහැ. නමුත් ඇය කඹුරු පිටිය බලා පිටත් වුණා කියලා කියනවා. මේ බබුන්ට මොකද්ද සිද්ධ වුනේ කියලා දැනගෙන එන්නට ඇය අදිෂ්ඨාන කරගත්තාය කියලා කියනවා.